අතීතය වර්තමානය අනාගතය එකම කාලවකාශයක් නොනවතින ගමනක් නිදහස්. ආයිබෝයි සතියන්තය 2018 සැප්තැම්බර් 29 සෙනසුරාදා. ඔබ ඉගෙන ගත්ත කෙනෙක්ද? ඔබට මෙහිම අහුවාම කේන්ති යනත් ඉඩ තියෙනවා මොකද අපි ඉගෙනගෙන නැද්ද කියලා. ඉගෙන ගන්නවා කියන්නේ මොකද්ද? අධ්‍යාපනය කියන්නේ මොකද්ද? ඊටත් පිටින් දැනුම කියන්නේ මොකද්ද? මේ සම්බන්ධ සංවාදයක් ඉතිහාසයේ පුරාම ඇදමින් තිබෙනවා. දැනුත් ලෝකේ පුරාම දැනුම කියන්නේ මොකද්ද කියන බරපතල ප්‍රශ්නේ තිබෙනවා. හේතුව ලෝකේ පුරාම තිබෙන්නේ අර්බුද, එකිනෙකා කා කොටා ගන්නා ලෝකයක්, තරංගයේ පිරිච්ච ලෝකයක්. මේ වෙලාවේ ලෝකේ පුරාම සිද්ධ වෙන දේවල් බැලුවාම අපි ඉගෙනගෙන තියෙනවාද? එහෙමනම් ඉගෙන ගන්න ඕනද වගේ ප්‍රශ්නක් තියෙනවා. මේ සියල්ල මැද්දේ අද නිදහස් සංවාද වැඩබිමට අපි ගොඩ වෙනවා. මගේ වම් පැත්තෙන් ඉන්නවා ඔබ දැනටමත් දන්න විදිහට විමල වීර දිසානායක. මේකට කෑලි ඇමුණුවාම ටිකක් අවුල් වෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී එහෙම නැත්නම් පශ්චාත් උපාධියක් කරපු ආදි වශයෙන් දැම්මම අවුල් වෙන හින්දා විමල වීර දිසානායක. දකුණු පැත්තෙන් ඉන්නවා උපාලි චන්ද්‍රසිරි. ඔහු යහපත් අධ්‍යාපනයක් සඳහා ව්‍යාපාරයේ සභාපතිවරයා. උපාලිව මට මුණ ගැහෙනවා 2001 2 3 වගේ කාලෙදී. එතකොට රැවුල පොඩ්ඩක් වෙනස්, පාට එච්චරයි වෙනස. ඔය හිනාව මට මතකයි. නිදහස් කාර්යාලයේදී නාවල ඉතිහාස කතාවකුත් වෙනම තිබෙනවා. ඒ සියල්ලත් මේ මැද්දේ මතුවේයි. මේ සංවාදය මීට ටික දිනකට කලින් විමල වීර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමග කරපු සාකච්ඡාවේ දිගුවක් කියලාත් ඔබට හිතන්න ඉඩ තියෙනවා. ඔබ මේ වැඩසටහන බලන්න නැත්නම් බලන්න චාපාවිත් විමල වීර දිසානායක කියලා YouTube එකේ දැනටමත් අපි අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ බලන්නත් පුළුවන්. එහි දිගුවක් කියලා හිතුවොත් ඒකෙත් වැරද්දක් නැහැ. මම කැමති ඔබෙන් එදා සාකච්ඡාවෙන් පස්සේ ඔබ තමයි යෝජනා කරේ උපාලි චන්ද්‍රසිරි කියලා සගයෙක් ඉන්න අපි ගෙන්නමු කියලා. මම අද තමයි ඔහුගේ මුණ දැක්කහම අතීත කතාව මතක් කරගෙන මේ දැන් කතාවට එන්නේ. මේ සගය ගැන ඔබ කෙටි හැඳින්වීමක් කරුත් හොඳයි. උපාලි චන්ද්‍රසිරි. පාලි මට මගේ ජීවිතයේ හම්බෙච්ච යහපත් අරමුණක් වෙනුවෙන් ඉහළම පරිත්‍යාගය කළ හැකි පුජ්‍යලයක්. දිග කාලයක්. අකණ්ඩව. ඒකේ කෙලවරක් නැහැ. ඒ පරිත්‍යාගයේ සීමාවකුත් නැහැ. ආත්මාර්ථකාමී අවස්ථාවාදී හිනාපවා රුපියල් සතවලට පරිවර්තන කරන සමාජයක කිසිම ප්‍රතිලාභයක් නැතුව තමන්ගේ අරමුණ සඳහා යහපත් අරමුණ සඳහා කැප කළ හැකි ජීවිතයක්. ඔහු උත්තුංග මිනිසෙක් මේ සමාජයේ. ඒ නිසා ඔහු මේ සමාජයට වටිනවා. සමාජ වෙනසක් සඳහා මුලපුරන සහ ක්‍රියා කරන පුජ්‍යලවන්ට. එවැනි ව්‍යාපාරයකට ඔහු වටිනවා. හැබැයි ඔහුට බොහෝ විට මේ සමාජයේ ආචාර මහාචාර පට්ටමක් නැහැ. සීල් මුද්‍රාවක් නැහැ. හැබැයි ඔහු අධ්‍යාපනයේ පිළිබඳ මහා ගැඹුරකට යන්න පුළුවන්. මහා පරිවර්තනයකට වෙනසකට මුලපිරිය හැකි ඥාන සම්භාරයක්. දැනුම නෙමෙයි ඥාන සම්භාරයකින් සමන්විත බුද්ධිය. ඔබට ඔහු මුණ ගැහෙන්නේ කවදාද කොතනදීද මුලින්ම? මට උපාලි මුණ ගැහෙන්නේ මම නැගෙනහිර අධ්‍යාපන අමාත්‍ය ධූරයේ ඉන්න කාලේ එක්තරා දවසක මගේ විශ්වවිද්‍යාල මිත්‍රෙක් හිටියා රෝයි කියලා. ඔබට සමකාලීනෙක්? ඔව් සමකාලීනය. මගෙත් හිටපු ඔහුත් එක්ක අදිසියේ ප්‍රාදුර්භූත වුණා මගේ කාර්යාලයට. අම්පාර තිබුණා මගේ ප්‍රාදේශීය කාර්යාලය. එවිල කිව්වා මෙහෙම එකක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා කියලා. මේ අදහස් තියෙනවා මේ අධ්‍යාපනය අපි වෙනස් කළ යුතුයි කියලා. අද අවුරුද්ද? මට මතක විදියට 2010. එතකොට මෙයාගේ පෙනුමයි සීල් මුද්‍රාවක් තිබුණෙත් නැති හින්දායි ආචාර මහාචාරකමක් තිබුණ නැති හින්දායි මම හිතන්නේ උසස් පෙළ වගේ සාහිත්‍යයක් තියෙන්නේ. ඔය කතන්දර නිසා මම ඒ තරම් ලොකුවට ගණන් ගත්තෙත් නැහැ. හැබැයි ඔහු දක්වන අදහස මට එකඟ විය හැකි, මට ගරු කළ හැකි අදහසක්. අපි එනම් මේක උපාලි ආරම්භ කරලා බලමු කියලා මම කිව්වා. ඒතර ඔවුන්ට මුලින් රට පුරාම ඔවුන් ඇවිදලා තිබුණා. ඔවුන් විවිධ අධ්‍යාපන ඇමතිවරුන් සහ රටේ අධ්‍යාපන ඇමතිවරයෙකුට හම්බෙලා තිබුණා. ඔවුන්ට ඒ සඳහා යහපත් උපචාරයක් තිබුණේ නැහැ. ඒතකොට ඔවුන් මාව සොයාගෙන ආවේ අර මගේ විශ්වවිද්‍යාල මිතුරාරා කිසියම් විදියක උන්ට බලාපොරොත්තුවක් අපේක්ෂාවක් අවසන් බලාපොරොත්තු විදියට තිබුණේ මාව. අනිත් එක මමත් අධ්‍යාපනය වෙනස් කළ යුතුයි කියන තැන හිටපු කෙනෙක් නිසා මේ එකමුතුව දිගට ගියා. නිසා අපි අම්පාර දිස්ත්‍රික්කයේ නැගෙනහිර පළාතේ පාසල් ගණනාවක් පාදක කරගෙන අධ්‍යාපනය වෙනස් කිරීමේ ඒක කිසියම් විදියක විප්ලවීය වෙනසකට භාජනය වෙන දෙයක්. අධ්‍යාපනය හැබෑවටම වෙනස් කිරීමේ වුණාවෙන් අපි අවුරුදු 2ක විතර කාලයක් කටයුතු කරා. නමුත් අවසනාවකට වගේ මට ඒ අධ්‍යාපන අමාත්‍යවරින් ඉවත් වෙන්න සිදු වුණා. ඉතින් පස්සේ වැඩසටහන එහෙමම නතර වුණා. නමුත් උපාලිගේ මගේ අදහස්
අධ්‍යාපනය වෙනස් කළ යුතුයි කියන අදහස තාම ගලනවා ඉස්සරහට. උපාලි මේ කතාව ඇත්තද? ඔව්. සම්පූර්ණ ඇත්ත. අපි දෙන්න මුණ ගැහෙන හැටිත් මතකද ඔබට? ඒ කියන්නේ එක්තරා දවසක 2001 2 3 වගේ කාලයක වෙන්නේ නැති. මේ අධ්‍යාපනයේට ජාතික ප්‍රතිපත්තියක් ඕන කියලා මට අදහසක් තිබුණා. මොකද හේතුව මම ඉස්කෝලේ ගිහිල්ලා වැඩියෙන් කරේ ස්කූල් කට් කරපු එක. මොකද මේ ඉස්කෝලේ? මම අනුරාධපුරේ වලිසිංහ හරිශ්චන්ද්‍ර මහාවිද්‍යාලයේ. ඒ කාලේ කියන්නේ ප්‍රයිමරි කියලා. ඉතින් මගේ වැඩේම ප්‍රින්සිපල්ලා ගුරුවරුන්ට ගහන එක ආරවුල් ඇති කරගන්න එක තමයි මගේ ඩියුටිය. ඉතින් වැඩි හරියක් පිට්ටනිය තමයි කාලේ ගත වෙන්නේ. ඉස්කෝලේ මට අප්‍රසන්න තැනක්. මම එතන ඉඳලා ඊට පස්සේ දේශපාලනයට ගිහිල්ලා හිරගෙවල් හරහා දේශපාලනයේ අප්‍රසන්න වෙලා එළියට බැස්සහම මම හදිස්සියේ තීරණයක් දේශපාලන කතාව පොඩ්ඩක් පැහැදිලි කරමුද? ඒ කියන්නේ කවුරු හරි හිතයි දන්නේ LTT සංවිධානයට සම්බන්ධ වුණා කියලා. ඒ කියන්නේ මොකද්ද මේ දේශපාලන කතාව? මම මුලදී JVP එකේ ශිෂ්‍ය ව්‍යාපාරයේ මැදවච්චේ ඉඳලා ගල්ගමුවට යනකන් නායකයා. ඒ කියන්නේ 80 දශකයේද? 80 දශකයේ ඊට පස්සේ අපි අතර ප්‍රශ්න මතුවුණා ඉන්දියානු ව්‍යාප්තවාදය සම්බන්ධව DM ආනන්දත් එක්ක. ඊට පස්සේ එතන තවදුරටත් ඉන්න බැරි වුණා, මරණ තර්ජනාව ඒවා මැදින් ඊට පස්සේ එන්න වුණා නව සම සමාජ පක්ෂයට. ඊට නව සම සමාජ පක්ෂයක අවසාන භාගයේ ඇතිවෙච්ච ගැටුම් වලින් පස්සේ මම දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම අයින් වුණා. සිරගත උනේ කොයි අවුරුද්දද? ඒ දිගටම ඔය 87 89 කාලේ පුරාවට මේ වගේ දේවල් එක්ක තමයි ජීවත් වෙන්න උනේ. එක සැරයක් දෙසරයක් නෙමෙයි. ඔව්. එක සැරයක් දෙසරයක් නෙමෙයි. අවස්ථා ගණනක්. ඉතින් ඊට පස්සේ මම පක්ෂයෙන් අයින් වෙනකොට මම කිව්වා මම මෙතනින් එළියට බහැලා අනේ විශේෂ මණ්ඩලයක ඉඳලා එළියට බහිනකොට මම කිව්වා මෙතනින් එළියට බහැලා හම්බෙන ආච්චියම්මව හරි මම කසාද බැඳලා තමුසලාගේ තක්කඩිකමට විරුද්ධව මේක වෙනස් කරන්න පුළුවන් පරම්පරාවක් හදනවා කියලා. ඇත්තටම එළියට බහැලා මම විවාහයක් කළා. ඒකට මම මගේ නෝනත් එක්ක කතා කළේ අපි මේක වෙනස් කරන්න පුළුවන් ළමෙක් හදමු කියලා. ඉතින් මට ඕනුනේ නෑ මගේ ළමයා මේ ඉස්කෝලේට දාන්න. මොකද මම දැනගෙන හිටියා මගේ ළමයා මේ ඉස්කෝලේට දැම්මුතින් තවත් මේ සමාජයේ ඉස්සරහට යන්න පුළුවන් වානරේ තමයි හැදෙන්නේ කියලා. ඉතින් මට ඕන කළේ නෑ මේ වානර සමාජය තවදුරටත් පවත්වන්න උදව් කරන කොටස්කාරයෙක් බිහි කරන්න. ඒක නිසා මට ඕන කළා මව් කුසේ ඉඳලම වෙනස් දරුවෙක් හදන්න. ඒක වෙනුවෙන් ආහාර, ඇවතුම් පැවතුම් හැම දෙයක්ම අපි අපේ ජීවිතේ සැලසුම් කළා. ඊට පස්සේ දරුවට අවුරුදු 2කමාර වෙනකොට මට ලොකු ප්‍රශ්නයක් ආවා. දැන් ලදරු පාසලකට දාන්න ඕනේ හැමෝගෙම ලොකු ප්‍රශ්නයක් කොහාටද දාන්න කියලා. පස්සේ ඒක වෙනුවෙන් සුවිශේෂ පාසලක් කිව්වා. එතනින් තමයි මම අධ්‍යාපනයේ පරිවර්තනය කිරීමෙන් මෙපිට මිනිසුන්ගේ මනෝමූල තත්ත්වයන් වෙනස් කරන්න බෑ කියන එක හොඳටම තේරුම් ගත්තේ. මොකද මේ සිස්ටම් එකේ පැවැත්මට අවශ්‍ය මනෝමූල තත්ත්වය වුන් ගොඩනගනවා සියලු මාධ්‍ය හරහා පන්සල පල්ලිය කෝවිල හරහා අධ්‍යාපනය හරහා. හැබැයි මේ සිස්ටම් එක බිඳ වැටෙන්න ඕන කරන සියලුම ආර්ථික සමාජීය දේශපාලන අර්බුද වුන් නිර්මාණය කරන ගමන් තමයි මේ මනෝමූල තත්ත්වයන් හදන්නේ. එතකොට මේක බිඳින්න පුළුවන් හොඳම තැන এডুকেෂන් එක කියලා තමයි මට තේරුනේ. පාරේ එතන ඉඳලා මම උත්සාහ කළා මගේ දරුවා වෙනස් විදිහකට උගන්වන්න. ඒ උගන්වන්න දරපු උත්සාහයේ අවසාන ඵලය තමයි අධ්‍යාපනයේට ප්‍රතිපත්තියක් ඕන. ඒ මොකද මාක්ස් කියලා තියෙනවා ධනපති ගර්භාෂය තුල තමයි විප්ලවවාදී කලණය නිර්මාණය වෙන්නේ කියලා. ධනපති ගර්භාෂය කියන්නේ පවතින ආර්ථික සමාජ දේශපාලන සන්දර්භය තුලම ඒ මරා දමන ලදරුවා බිහි කිරීමේ කාර්යයේ එක කොටසක් හැටියට තමයි මම දැක්කේ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියන කාරණාව. ඒකට මැදිහත් වෙච්ච වෙලාවේ මම සංගරාවක් කරන්න පටන් ගත්තා පාසල කියලා. මොකද මගේ ඔළුවේ තිබුණු අධ්‍යාපන ප්‍රතිපත්ති ටික මේ මගේ දේවල් වුණොත් මේක කෙරෙන්නේ නැහනේ. වැඩේ කරන අයගේ දේ බවට පත් කරන්න එපයි මේක. ඒකට ඒ අයට ඕන කරන බලපෑම කරන්න දරන උත්සාහයේ එක මොහොතක තමයි මම චාපව හම්බ වෙන්නේ. චාපට හම්බ වෙන්න ඇවිල්ලා මම මේ පාසල සංගරා ටික එතන ඉස්සරහා හිටියා. මට මතක නෑ ඒ ලේඩිව. එයාට දීලා චාප වැඩක හිටියේ. චාපටත් කතා කරලා හායි කියලා මම ගියා. දැන් ඔබ අර ඔබේ කතාවේ සිස්ටම් කියලා වචනයක් කිව්වනේ. ඔව්. අපි සාකච්ඡාව ඉස්සරහට ටිකක් බරපතල විදිහට ගන්න නිසා මේ සිස්ටම් කියලා ඔබ මොකක්ද අදහස්? මම මෙහෙම කිව්වොත්
මිනිස්සු කියන එක දැන් ඒක හොඳට තහවුරු වෙලා තියෙනවා මේ විද්‍යාවේ දියුණුවත් එක්ක. මොකද සෝබා දහමේ තියෙන අපූර්වත්වය විද්‍යාඥයා හොයාගෙන එයා තමයි මිනිසාගේ ඒ සුවිශේෂී මිනිසා අනිකුත් අයගේ ජීවිත පහසු කරන්න ඕන කරන දේවල් නව මෙවලම් සෝබා දහමේ තිබෙන දේවල් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේවා ඉදිරිපත් වෙන්න මිනිසා කියන කෙනාට විවේකය හම්බ වෙනවා. එයාට සතුටෙන් ප්‍රීතියෙන් වඩා නිර්මාණාත්මකව ජීවිතය ගෙනියන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි මේ අවස්ථාව ලැබෙන්නේ ඒ අයට සතුට ප්‍රීතිය භුක්ති විඳින්න. දැනගෙන හිටියොත් මිනිස්සෙක් හැටියට ඒක භුක්ති විඳින්න දැනගෙන හිටියොත් විතරයි. ඒක සඳහා අවශ්‍ය සම්පත් ඕන අතර තිබුණොත් විතරයි. හැබැයි මේ තියෙන ක්‍රමේ ඇතුලේ අති බහුතරයක් ජනතාවට ඒ දෙකම අහිමි වෙනවා. ඒ දෙකම අහිමි වෙලා ඉතා සුළු පිරිසක් ලාභය මූලික කරගත්තු භාවිතාවන් හරහා සම්පත් කේන්ද්‍ර කරගන්නවා. ඒගොල්ලෝ මිනිස්සුන්ගේ සතුට පවා තිබිය යුත්තේ කොතනද කියලා ඒගොල්ලෝ සැලසුම් කරනවා. සතුට ප්‍රීතිය වෙනුවට ඒගොල්ලෝ විනෝදය, තණ්හාව, ආශාව, රතිය, රාගය, කාමය ජීවිතේ බවට පත් කරනවා මිනිස්සුන්ගේ. එතකොට ඒක තමයි ඒගොල්ලන්ගේ ලාභය මූලික කරගන්න ක්‍රියාවලිය වෙන්නේ. අන්නේ ලාභය මූලික කරගත්තු සමස්ත ක්‍රියාවලිය තමයි මම සිස්ටම් එක කියලා හඳුන්වන්නේ. ඒ ලාභය මූලික කරගත්තු සමස්ත ක්‍රියාවලිය බිඳ දමමින් ලාභය වෙනුවට මනුෂ්‍යත්වයේ ඉස්සරහට එන මිනිස්යා පෙරමුණට ගන්න ක්‍රියාවලිය තමයි ඒකට එදිරිව ඊළඟට එන්න තියෙන එක. හැබැයි ඔබ කියන විද්‍යාඥයා සහ ඔය කියන නූතන තාක්ෂණයේ සියල්ල බිහි වෙන්නේ ඒ විද්‍යාඥයව නිර්මාණය කරන්නේ ඔය කියන ක්‍රියාදාමය හරහා. දැන් ඔබේ ලාභය මුල් කරගත්ත කියන්නේ ප්‍රාග්ධනය මුල් කරගත්ත. පැහැදිලිවම මාක්ස්වාදීටම ගියාම නැවතේ ප්‍රාග්ධනයම තිදවන ධනවාදයේ තුල තමයි විද්‍යාඥයා මෙච්චර දුරක් එන්නේ. පැහැදිලිවම. ඒතර කොහොමද ඒක? හරියටම හරි අහපු ප්‍රශ්නේ හරිම නිවැරදි. මොකද ධනවාදයේ ලාභය මුල් කරගෙන විද්‍යාඥයා නිර්මාණය කෙරුවත් විද්‍යාඥයා හොයාගන්නේ සෝබා දහමේ තියෙන දේවල්. විද්‍යාඥයාට අහසපු අලුත් දේවල් ගන්න බෑ. සෝබා දහමේ තියෙන දේවල් විද්‍යාඥයා හොයාගන්න හැම මොහොතකම සිද්ධ වෙන දේ තමයි සෝබා දහමේ අසුන වූ රහස් හඳුනගන්න සිද්ධ වෙන දේ තමයි මනුෂ්‍යයාට උපරිම විවේකය ලැබෙන එක. මනුෂ්‍යයාට උපරිම නිදහස ලැබෙන එක. හැබැයි මේක මේ ලාභය මූලික කරගන්නකොට මේ සමාජයේ මහා අර්බුදයක් හැටියට තමයි එළියට එන්නේ. විරැකියාව හැටියට. මොකද විද්‍යාඥයා හොයාගත්තු දේ විද්‍යාවට බැඳුණු තාක්ෂණඥයා නිෂ්පාදනයක් හැටියට එළියට දාපු ගමන්ම ඒකෙන් මිනිස්සයා නිදහස් කරනවා රැකියාවෙන්. මිනිස්සයා තමන්ගේ බඩවියත වෙනුවෙන් ජීවත් වෙන්න තියෙන නිදහසෙන් මේ වෙහෙසෙන් අයින් කරනවා. අයින් කරාම යාට රැකියාවක් නැති වෙනවා. එතකොට යාට ජීවත් වෙන්න මාර්ගයක් නැති වෙනවා. ජීවත් වෙන්න මාර්ගයක් නැතිවීමේ අර්බුදය නිර්මාණය කළේ ධනපති ක්‍රමය විසින්ම නිෂ්පාදනය කරපු ඒ විද්‍යාඥයා තමයි. එහෙනම් මේක උබත කෝටියක් එතකොට. ඔබ දැන් මේ දිග කතාවකට මුල පුරන්නේ ටිකක් බරපතල සාකච්ඡාවක්. දැන් ඔබට අනුව ඔහුගේ මේ අධ්‍යාපනය යනු කුමක්ද? නැත්නම් ඉගෙන ගන්න ඕන කොහොමද? ගුරුවරයා කවුද? ළමයා කවුද? ආදි වශයෙන් එන සාකච්ඡාවට ගන්න ප්‍රවේශය ගැන ඔබේ මතය මොකක්ද? ඇත්තටම මට මම මේ මොහොතේ ශ්‍රී ලංකාවට අදාළව තමයි මේ ප්‍රශ්නේ අරගන්නේ. මට තියෙන ප්‍රශ්නේ දෙක පාලිගේ මතේ ටිකක් ජාත්‍යන්තරයි. දේශපාලනිකවත් කිසියම් විදිහක මාක්ස්වාදයට නබුරු මතවාදයක ඒකට මම අගෞරව කරනවා ප්‍රතික්ෂේප කරනවත් නොවේ. නමුත් දැන් මෙතනදී අධ්‍යාපනය යනු කුමක්ද? අධ්‍යාපනයේ විවිධාකාරයෙන් විග්‍රහ වෙනවානේ. නමුත් අවසාන අර්ථයෙන් අදට වළංගු වෙන්නේ අධ්‍යාපනය යනු ජීවත් වීමට ඉගෙනීමයි. කුඹුර කොටනක වෙන්න පුළුවන්, කොණ්ඩේ කපන එක වෙන්න පුළුවන්, නිර්මාණශීලීව යමක් අලුතෙන් නිෂ්පාදනය කරන එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ එළි පවතින එක. ඔව්. එතකොට අපි කන බොන හැටි, අපේ ආචාර සමාචාර විදි, අපේ ඇවතුම් පැවතුම් මේ සියල්ල අධ්‍යාපනයට අදාළයි. ඒක සීමාව කොතනද කියලා කියන්න බෑ. ඒක විශ්ව ගවේෂණයේ දක්වාම අධ්‍යාපනයට අදාළයි. එතකොට ඇත්තටම නූතන සමාජයේ මේ පාසල් පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ සමාජයේ වැඩිම කාලයයි වැඩිම ධනයයි වියදම් කරන මොකටද? අධ්‍යාපනයට. ළමයා පෙර පාසල් අර යන්න, පාවතර ඉස්පත්ති සමත් කරන්න,
ඉස්කෝල හොයන්න, බොරු කියන්න, එතකොට අල්ලස් දෙන්න, ලිංගික අල්ලස් දෙන්න මේ කොහොම දේවල් කරන අධ්‍යාපනය. අවසාන ප්‍රතිඵලය මොකද්ද? ප්‍රතිඵලය ත්‍රිවිල් රියදුරෝ 12 ලක්ෂයයි. ත්‍රිවිල් රියදුරෝ 12 ලක්ෂයයි. ඊළඟට අර්ධ දැන් කොම සේවා නියුක්තිය 79 ලක්ෂයක් විතර ඉන්නේ. 79 ලක්ෂ 85000ක් වගේ. පහුගිය අවුරුද්දේ. සේවා නියුක්තිය 79 ලක්ෂ 85000ක්. එතකොට මේ සේවා නියුක්තියන්ගෙන් වැඩිම කොටස ඉන්නේ කොහෙද? පුජ්‍යලිකාංශේ. දැන් අපිට හම්බෙන කඩේක වැඩ කරන කෙනෙක්, රෙදි සාප්පුවක වැඩ කරන කෙනෙක්, එහෙම නැත්නම් දැන් මගේ ගේ ඉස්සරහට තියෙන කර්මාන්තශාලාව ඒකේ වැඩ කරන කෙනෙක්, ඒගොල්ලෝ ඔක්කොම රැකියාවක් කරනවා. හැබැයි රැකියාව හොයන අය ඒගොල්ලෝ. ඒ රැකියාව නෙමෙයි ඒගොල්ලන්ගේ. ඒ රැකියාව නෙමෙයි. එළියේ 70000ක් උපාදාන රස්සාන. සාමාන්‍ය පොළොස් පෙළ සමතුන්ට ලක්ෂ 6කට 8කට රස්සාන. රැකියාවල ඉදී සිටින්න ඒගොල්ලෝ ඒක තාවකාලික නවාතැන් පොලක් විතරයි. දැන් මගේ ගේ ඉස්සරහා තියෙන කර්මාන්තශාලාවේ වැඩ කරන අය ගත්තාම ඒගොල්ලන්ට දවසකට ගෙවන දීමනාව ප්‍රමාණවත් නැහැ. ඒගොල්ලන්ගේ මට්ටමේ. ඒගොල්ලෝ කියන්නේ විශාල වැඩ කොටසක් කරනවා දීමනාව මෙච්චරයි. ඒ වෙන රස්සාවක් හොයනවා අපි. කඩේකට යමු වල. දැන් උදාහරණයක් විදිහට ගත්තාම මම ගුරුවරයෙක් විදිහට පාසලේ උසස් පෙළ පන්තිල උගන්වපු මේ කාලේ මගේ පන්තිල ඉගෙන ගත්ත ළමයි මට හම්බෙනවා අම්පාරේ සමහර වෙළඳසැල් වල බඩු කියනවා. එතකොට විශ්වවිද්‍යාල ගිහිල්ලා උපාධි අරගෙන මේ රටේ ඉහළම පුටු වලට ඉන්න ප්‍රාර්ථනා කරපු අය අහවල් කඩේ බඩු කියනවා. සර්ට මොනවද ඕන කියලා මගෙන් අහනවා. මගේ ඉගෙන ගත්ත දරුවා. එතකොට මේ සමස්තය තුළම ඛේදවාචක ඒක පැත්තකින්. දැන් අපි ගමු පාසල් ලංකාවේ 10100ක් විතර තියෙන පාසල්. විශ්වවිද්‍යාල හැම පළාතෙම තියෙනවා. පුජ්‍යලික විශ්වවිද්‍යාල තියෙනවා. එතකොට උසස් තාක්ෂණික ආයතන තියෙනවා. කාර්මික විද්‍යාල තියෙනවා. ජාතික ආධුනික මණ්ඩලයෙන් වෘත්තීය පුහුණුවක් දෙනවා. ජාතික තරුණ සේවා සභාවෙන් දෙනවා. වෘත්තීය පුහුණු අධිකාරියෙන් පුහුණුවක් දෙනවා. විවිධ පෞද්ගලික ආයතන වලින් දෙනවා. මේ සියල්ල ඉවරුණාම තමයිලට මේ රටේ බොරු කියලා සල්ලි වෙදන් කරලා ඉහළම පෙළේ පාසල් 80කට ළමයි ටික තල්ලු කරනවානේ. ලංකාවේ පාසල් 80ක අධ්‍යාපනයක් තියෙන්නේ. දාදාත් එකදීම පාසල් 80ක තමයි අධ්‍යාපනයට තමයි ඔක්කොම දේවල් අරමුණු කරලා තියෙන්නේ. මෙතන තමයි මේ ඔක්කොම තරඟ කරන්නේ. දරුවන කට්ටිය තමයි ලියන්නේ. බැරිවිච්ච කට්ටිය බැරිම කට්ටිය ලියන්නේ. නැත්නම් පාසල් 80ට තමයි ඔක්කොම තරඟ තියෙන්නේ. එතකොට මේ තරඟයේ කෙලවර අවසානයේදී අර ඉහළම පෙළේ පාසලට ඇතුල්ච්ච ළමයි සමහර අය ඉන්නවා ත්‍රිවිල් රියදුරේ. ටිප්කට්කාරේ. කුඩු යාරංකාරේ. අපි දැන් අද මේ පත්තරය අරන් බලමු චාපා. මේ අද පත්තරේ කොටසක්. ලොකු පුතා මරා ඉරේ ගිය තාත්තා කරන්ට් එක දාලා පොඩි පුතාවත් මරලා. මේ අපි හදපු සමාජය අධ්‍යාපනය. ඊළඟට කුඩුත් එක්ක ඇල්ලු කොස්තාපලු ඉසගයයි රිමාන්ඩ්. ඒක පිටුවක් විතර මම මේ කියන්නේ. ආරාල දුරදිග ගොස් ධර්ණීකල පුජ්‍යලයක ඝාතනය කරලා. ඊළඟ ප්‍රවෘත්තිය මරදානට කුඩු බෙදූ ජාවාරම් කරුවේ පොලිසියට කුටු වෙයි. විවිධ වැරදි කළ රියදුරන් තිදෙනකොට රුපියල් 20500ක දඩයක්. ගිය අවුරුද්දේ ආපදා ගං අතුර ආපදා වන්දි තාමත් නැහැ. ලයිසන් නැතිව ත්‍රිරෝදයේ පැද වූ රියදුරා 5000ක් දඩකයි. මීගමුවේ කුඩ්ඩෝ 16ක් සුරාබදු දැලේ. ඒකට එක පිටුවක් මේ. අධ්‍යාපනයේ යහපත් මිනිස්සෙක් හදනවා කියලා කියන්නේ. යහපත් මිනිස්සෙක්. ඒ කියනවා කීමට කියනවා පාසලක් හරි විට ඉරගෙවල් 100ක් වගේ කියලා. දැන් ලංකාවේ පාසල් අරින්න ඉරගෙවල් බැවුණාද චාපා? පොලිසිය අඩු වුණාද? උසාවිය අඩු වුණාද? දැන් 3400කට හදපු කොළඹ මැගසින් බන්ධනාගාරේ 3000ක් ඉන්නවා. ඒ කියන්නේ රැට බුදියන්නේ එක පැත්තකට හැරිලා බුදියන්නේ අඟල් 2කමාරක විතර පිටක. අඟල් 2කමාරක තුනක ඉඳලා තමයි රැට බුදියන්න ඕනේ. එතකොට මේ ඉරකල් කිරන මේ අධ්‍යාපනයේ තියෙද්දි නේද? දහම් පාසල් පිරිවෙන 800ක් විතර. ඉරිදට දහම් පාසල් යන ළමයි 800 මේ 28 ලක්ෂයක් ඉන්නවා. මල් අරගෙන තෙල් අරගෙන සුදු ඇඳගෙන. හැබැයි ඇහුවොත් එහෙම ඒ දරුවන්ගේ මූලික ඒක දරුවෝ අනුගමනය කරන බෞද්ධ දරුවෝ නම් පළමුවෙන් පටන් ගන්න පාණාතිපාතාවලින්. නැත්නම් අහිංසාවාදී ධර්මයක්. අහිංසාව. ඒතර මේ අහිංසාවාදී ධර්මය අනුගමනය කරන දරුවෝ මේ 28 ලක්ෂම එක පිටින් අරන් එක තැනකට අරන් අපි ආමු මදුරුක්කම් මරණ දරුවෙක් වෙන අත උස්සන්නේ කියලා. කුමක්ද සිදුවේ ඇත්තේ? කුමක්ද
කොහොමද සිදුවිය හැකි? දහම් දරුවෝ හදලා නැහැ දහම් පදල. ඒගොල්ලෝ ගීත තරඟ, සංගීත තරඟ, රචනා තරඟ, කතික තරඟ වල ඉන්නේ. ඒක දහම් පදලකින් දහම් දරුවෝ හදන්නේ නැහැ. දැනුම නේරංජනාගේ දිග පළල කන්තකාස්ත්‍ය උඩින් පැන පැටි සිද්ධාර්ථ කුමාරයාගේ අම්මා තාත්තගේ නන් ටික මේ ටික ගාථා ටික කටපාඩම් කරලා එන දැනුම තියෙනවා. හැබැයි දහමේ ගැඹුරු අරටුවත් එක්ක අනුගමනීය ප්‍රතිපත්තියක් හදලා නැහැ. දැන් අධ්‍යාපනයේත් එහෙමයි. අධ්‍යාපනයෙන් හදන්නේ යහපත් දරුවෙක් නම් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයත් තුළ පියවරෙන් පියවර විභාගෙට ළමයි පුහුණු කරනවා. යහපත්කම. දැන් අපි උදාහරණයක් ගමු. ඒ 8කින්, ඒ 9කින්, ඒ 3කින් යහපත් දරුවෙක් එතන ඉන්නවා කියලා මයින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා තාප. ඒ වලින් මයින්න පුළුවන් දෙයක්. යහපත් දරුවෙක් ඇදුවයි කියලා. දැන් අපි යමු කොළඹ ප්‍රධාන පාසල් ටිකට. දැන් යමු උසස් පෙළ පන්ති වල සාමාන්‍ය පෙළ පන්ති වල ළමයි කීදෙනෙක් ඉන්නවද කියලා බලමු. ඒ දරුවෝ කොයිද? පුජ්‍යලක වගේ උන් පාසල විශ්වාස කරන්නේ නැහැ. පාසල විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ එකම අරමුණ මොකද්ද? විභාග සමත් කිරීම. යහපත් දරුවෙක් හදන එක නෙමෙයි. කරුණාව, දයාව, අනිකාට සංවේදීම, දුක බෙදා ගැනීම, මනුස්සකම, ආදරය, වැඩිහිටියන්ට ගරු කිරීම, මේ පරිසර පද්ධතියට ආදරය කිරීම එහෙම නැහැ. අම්පාරේ ඉඳලා අපි නුවරට එමු. නුවරට එනකොට හීල් හේවණක් තියෙන තැන. පොඩි දිය කඩਿੱත්තක් තියෙන තැනට අපි බහැලා බලමු. අම්පාරේ ඉඳලා නුවරට එනකොට මම හිස් බියර් කෑනුයි, හිස් අරක්ක බෝතලුයි, හිස් වතුර බෝතලුයි අඩුම තරමින් ලක්ෂයක් වෙලා දෙන්න. අපි කන්න දන්නවද? දැන් මේකේ බලන්න මේ මං කියු පිටියේ දියගිලි මියගිලි තියෙන සංඛ්‍යාව අපි නාන්න දන්නවද? ක්‍රියානුසු සංඛ්‍යාව අපි පාරේ යන්න දන්නවද? අපි වැසිකිළියකට පොදු වැසිකිළියක් පාවිච්චි කරන්න දන්නවද? කාටවත් පාවිච්චි කරන්න බෑනේ පොදු වැසිකිළිය. පාවිච්චි කරන්න බෑනේ. ඒතර කන්න දන්නේ නැති, පාරේ යන්න දන්නේ නැති, නාන්න දන්නේ නැති, වැසිකිළිය යන්න දන්නේ නැති ජාතිය නිර්මාණය කරේ මේ විභාග සමත් අධ්‍යාපනයේ. දැන් ඔබේ සාකච්ඡාවේ මේ බරපතල තැන් දෙකක් තියෙන යලි සාකච්ඡාවට ගන්න ඔය සියල්ල හරි. ඒ පිළිබඳ ගැටුවක් නෑ. හැබැයි ඔබේ කතාවෙන් එනවා එක තැනකදී ඊට බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් වෘත්ති යනු කුමක්ද කියලා. ඒ කියන්නේ දැන් කඩේ බඩු කිරීම, ත්‍රිරෝධතයක් එළවීම, කර්මාන්ත ශාලාවක වැඩ කිරීම ඒවා වෘත්ති නෙවෙයිද? ඒ තුල අපි සම්මතයක් ගොඩනගනවාද? ඉහළ වෘත්තීන් මේවා, පහළ වෘත්තීන් මේවා ආදි වශයෙන් දැන් ඔබේ කතාවේ කියුනේ අර අහවල් තැනට යන්න සිහිනමවපු පුද්ගලයා බඩු කිරනවා කියලා කඩේ. ඒතර වෘත්තීන් තුල මෙහෙම පරතරයක් නිර්මාණය කිරීම ඔබ හිතන්නේ හොඳයි කියලාද? වෘත්තීන් අතරින් පරතරයක් මම කියන්නේ වෘත්තියක් විදිහට ජීවත් වෙන්න පුළුවන් ආදායම් දැන් ඇත්තටම ත්‍රිරෝධ රථයකට එන්නේ තරුණයෙක් මොකක්වත් කරන්න බැරි ඉන්නේ. කැමැත්තෙන් නෙවෙයි ඉන්නේ. අර ළමයි බඩු කිරන ළමයි කියනවා මට රස්සාවක් කරලා දෙන්න කියලා. මං කිව්වනේ නවාතැන් පොළවල් කියලා. ඒ වෘත්තීය මට්ටම් එසවීම තුල ඔවුන්ට සමාජය තුල පිළිගැනීමක් තුල නෙවෙයි මම කියන්නේ මගේ තර්කය ඒක නෙමෙයි. ඒ කියන්නේ පුජ්‍යලයේගේ උපතින් එන නයිසර්ගික කුසලතාව කියලා જાතියක් තියෙනවා. පාසලේදී කරන්නේ මේක මරණ එකනේ. පාසලේදී කරන්නේ ඒක අච්චුකට ගන්නවා සාමාන්‍ය පෙළ උසස් පෙළ පහවතර ශිෂ්‍යත්වය. පහවතර ශිෂ්‍යත්වය කියන්නේ මොලේ මරණ විභාගයන්නේ. මේ නිග්‍රෝණ නැත්නම් මොලේ සෛල බිලියන ගාණක් තියෙනවා. මේකෙන් දසලක්ෂ ගාණක් මිලියන ගාණක් පහවතර ශිෂ්‍යත්වයේ ළමයින්ගේ මොලේ මරණ දානවා. ඒ පීඩාව. මේ ළඟදී දවසක මුංචි දරුවෙක් ආච්චි අම්මත් එක්ක පන්සල් ගිහිල්ලා ශිෂ්‍යත්ව විභාගයට කලින් දවස්. ඊට පස්සේ ආච්චි අම්ම කියනවලු පුතේ මම ඔයාට විභාගෙ සමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරා. පුතා මොනවද ප්‍රාර්ථනා කරේ? ආච්චි අම්මේ ලබන ආත්මෙ මම ශිෂ්‍යත්ව විභාගෙ නැති රටක ඉපදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරා කියලා. ඒ හොඳ මේ කතාව සමාජ මාධ්‍ය වල ගියා. දැන් උපාලි ඔබට හිතෙන විදිහට දැන් විමලවීර දිසානායක ඔබේ සහෘදයා ඔහු ඉදිරිපත් කරන කතාව තුල කියවෙන මේ අධ්‍යාපනය තුල යහපත් පුද්ගලයෙක් නිර්මාණය වෙන්නේ නැහැ කියන තර්කය හරි. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. අර මම ඉදිරිපත් කරපු තාක්ෂණික ප්‍රශ්නත් තියෙනවා මැද්දේ. ලෝකේ පුරාම වෘත්තීන් වර්ගයක් තියෙනවා. වෘත්තීන් තියෙන වෙනවනේ. එතකොට ඒ වෘත්තීන් තුල තිබෙන සම්මතයන් ඒ වගේ ප්‍රමිතීන් ඔසවා තැබීමත් මේකට අදාළද වගේ ප්‍රශ්නත් වෙනම තියෙනවා. මට කෙටි උත්තරයක් දෙනවා නම් මම කියන්නේ ත්‍රිවීල් නතර රියදුරා පහළ රැකියාවක් කරනවා කියලා මම කියන්නේ නැහැ. හැබැයි උන්ට ඒකෙන් ලැබෙන ආදායම් පිළිබඳව පස්සේ යන තියෙන්නේ. ඒතර ਉਹ ප්‍රාර්ථනා කරන්නේම දැන් ඔහුගේ සාජත්‍ය මරා දැමීම තුල මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මම කැමති ගොවියෙක්. දැන් මම මේ දේශපාලනේ හිටියට මම වඩා ආදරය කරන ගහකොළත් එක්ක ගොවිතැනත් එක්ක ඉන්න.
හැබැයි මට ඒක කරලා මේ ජීවත් වෙන්න ප්‍රමාණවත් ආදායමක් ගන්න බෑ. හැබැයි දැන් මේ සාමාන්‍යයෙන් අපි දන්න පෙදරේරු කර්මාන්තයට ගියාම ටයිල්ස් අල්ලන පෙදරේරුවෙක් ගත්තොත් අපි කියන්නේ ගමේ ටයිල් බාසුන් නැහැ කියලා කියන්නේ වචනේ එච්චර හොඳ නැහැ. නමුත් ඒ වගේ ටයිල්ස් අල්ලන පෙදරේරුවෙක් මේ ඊටාම පෙදරේරුවෙක් නෙමෙයි. ඒ අපි මේසන් කියලා ඉංග්‍රීසියෙන් කිව්වට ඒ වචන වෙනම හදා ගන්න වෙනවා. ඒ ටයිල්ස් අල්ලන පුද්ගලයෙක් සාමාන්‍යයෙන් දවසකට 3500ක් 4000ක් ගන්න ඇත් ඉන්නවා. ඒතර එහෙම කෙනෙක් දවස් 10ක් වැඩ කරොත් 40000. ඒ කියන්නේ ගමක සාමාන්‍යයෙන් ඒ කර්මාන්තවල නියැලෙන අය පුදුම මුදලක් උපයනවා. ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක් නේ. ප්‍රශ්නකුත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තම අම්පාර කාර්මික විද්‍යාලයේ මේ ක්ෂේත්‍රය පිළිබඳ පුහුණුවට ළමයි ඇතුළත් වෙන්නේ නැහැ. ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක් නේ. දැන් ඒ ආකල්පෙන් හදලා තියෙන්නේ කොහොමද? පාසලයි සමාජයයි. දැන් පුජ්‍යලේ ගොවිතැනට සහජත්වයෙන් ගොවිතැනට කැමති කෙනෙක් ඉන්නවා. ඔහුට ගොවියෙක් කියම ලැජ්ජාවක් කියලා දෙන්නේ කවුද? පාසල. සමාජය. උදැල්ලේ වැඩ කරන අතේ කරකට තියෙන මගේ අතේ කරකට දැනුත් තියෙනවා. මම ගොවියෙක් කියලා කියන්නේ ලැජ්ජා වෙන්නේ නැහැ. හැබැයි මේ රටේ වැඩි දිනේ සරමක් අඳින්න ලැජ්ජයි. ගොවියෙක් වෙන්න ලැජ්ජයි. උදැල්ල කර කියන්න ලැජ්ජයි. මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මගේ පුතා මම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නේ. මම ඇමති කාලේ මම ඇමතිවරයෙක් කියලා හිටියා. මගේ පුතා මෝටර් සයිකලේ උදැල්ල බැඳගෙන අම්පාර නගර මැද්දේ යනවා. ඔව් උපාධාරී. හරි. මම සතුටු වෙනවා මගේ පුතාට එවැනි හැකියාවක් තිබීම ගැන. මගේ පුතාට එවැනි හැකියාවක් තිබීම ගැන මම සතුටු වෙනවා. ඒතකොට දැන් මේ ආකල්ප පිළිබඳ කාරණයක් මෙතන තියෙන්නේ. ආකල්ප. එතකොට දැන් ත්‍රිවිල් රට විදුරුවෙක් ගත්තාම ඌට ජීවත් වෙන්න දවසකට යම් මුදලක් උපයා ගන්න යුද්ධයක් කරනවා. කැමැත්තෙන්නේ මෙතනදී. නයිසර්ගිකව මට තිබුණේ බාබර් කෙනෙක් වෙන්න නම් අපි හොඳ බාබර් කෙනෙකුට මාසෙකට රුපියල් ලක්ෂ ගණක් හොයන්න පුළුවන්. හොඳ ගොවියෙකුට එහෙම කරන්න පුළුවන්. ගොවිතැන්න නම්. ඔගේ නයිසර්ගික කුසලතාව ගොවිතැන්න. මේෂන් වලට එහෙමයි. මේෂන් අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. නව උත්පාදනය නිර්මාණය කරන්න පුළුවන්. වඩු බාස්කට් වලත් මේ කොච්චර දේවල් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි අපි ආකල්ප මොනවද අපි දුන්නා. එතනට අපි යමු. උපල් මොකද දැන් මොකද්ද ඔබ හිතන්නේ මේ ඔහු ඉදිරිපත් කරන ඒ සමස්ත කතාවට මොකද්ද ඔබේ ප්‍රවේශය? මෙහෙම හිතුවත් චාපා අහපු කාරණාව හරිම නිවැරදි. ඒ වගේම ඇමතිතුමා දීපු උත්තරෙත් පිළිබඳවත් කාරණාවක් තියෙනවා. බලන්න යුරෝපෙදී මේෂන් වඩු පෙදර එතකොට කාපෙන්ටර් එතකොට ෆ්ලම්බින් මේ සියලුම ක්ෂේත්‍ර ඉංජිනේරු වෘත්තියට අදාළ කාර්යයන් හැටියට තමයි සලකන්නේ. එහෙම සලකනවා විතරක් නෙමෙයි ඒ අය තමයි දොස්තරලා නීතිඥයෝ නඩුකාරයෝ එක්කට ගෝල්ෆ් ගහන්නේ. සල්ලි හොඳට හම්බ කරනවා. රියදුරොත් ඒ වගේ. හැබැයි ඒගොල්ලන්ට අර සුදු කරපටි කතන්තරේ එතනින් මිදිලා තියෙනවා. ඒ තමයි ඒගොල්ලෝ සමාජයේ අධ්‍යාපනිකව ඉහළට ඇවිල්ලා. අපි එතනින් බොහොම පහළ අඩියක ඉඳගෙන අපි ඇමතිතුමා කිව්වා වගේ ආකල්පමය අර්බුදයක් නිර්මාණය කරලා තියෙනවා. අනික් කාරණාව තමයි උපන් හපන්කම් දරුවන්ගේ. දරුවන්ගේ උපන් හපන්කම් මතුවෙන්න පටන් ගන්න මේවා මමත් ඉගෙන ගත්තේ මට වඩා දන්න අයගෙන්. මොකද ළමා සංවර්ධන අවධි පිළිබඳව, මොළේ වර්ධනය පිළිබඳව, එතකොට අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව, ළමා මනෝවිද්‍යාව පිළිබඳව. එතකොට මේ වගේ දේවල් මම එහෙම විශ්වවිද්‍යාලවල ගිහිල්ලා ඉගෙනගෙන නැහැ. කියවලා සහ එවන් පිරිස් ඉතාම වටිනා පිරිස් මම දිගින් දිගට ඇසුරු කරා අවුරුදු 25ක් තිස්සේ. ඒ අයගෙන් ඉගෙනගත්තු දේවල් දැකලා එතනින් එහාට බලලා තමයි මමත් මේවා තේරුම් අරන් තියෙන්නේ. එතකොට මේ කාරණාවේදී අපි ඉන්නේ ඊටාම පහළ තැනක අපේ කැමැත්තට අනුව කටයුතු කරන්න බැරි ඇමතිතුමා කිව්වා වගේ අපේ උපන් හපන්කම් මරලා දාලා පයිප්ප බටයක් දිගේ යවලා අපිට සමාජයේ විසින් සම්මත කරපු යම් තැනකට යවන්න තමයි උත්සාහ කරන්නේ අධ්‍යාපනයේ විසින්. මේකටත් විද්‍යාව හොඳ උත්තරයක් දීලා තියෙනවා. අද ගත්තොත් මම නම කියන්නේ නැහැ. මම නවලෝකෙට යන්නේ නැහැ බෙහෙත් ගන්න. ආශ්‍රී ආශා ඇපලෝ යන්නේ නැහැ. මම මගේ iPad එක දිගා අරගෙන දෙතුන් පාරක් තට්ටු කරාම මට ඕන දොස්තර iPad එකට එනවා. වෙලාවක් දුන්නාම මේ වෙලාවට විනාඩි 15ක් විතර බොහොම සුළු ගණනක් ගෙවන්න තියෙන්නේ. ගෙවුවාම දොස්තර iPad එකට එනවා. මම ගෙදර මගේ කාමරේ ඉඳගෙන දොස්තර එක්ක ගනුදෙනු කරනවා. කොහෙට හරි ගිහිල්ලා අත දැම්මහම මගේ ප්‍රෙෂර් එක බලා ගන්න පුළුවන් රුපියල් 5-10ක් ගෙවුවාම
බ්ලඩ් ෂුගර් චෙක් කරගන්න පුළුවන්. ෂුගර් ප්‍රමාණය චෙක් කරගන්න වාතයේ ගෙදරදිම. මේවා ටික ඔක්කොම මට තිබුණාම දොස්තර මහත්තයා මට කරන්න ඕන දේවල් ටික කියනවා. දැන් මේ මොකද්ද කරලා තියෙන්නේ? විද්‍යාව විසින් සංවර්ධනය කරපු නව තාක්ෂණය වෛද්‍ය වෘත්තිකයාගේ රැකියාවට තට්ටු කරලා. මේක තමයි අද යුගයේ දේ. ලොකුයි කියලා හිටපු ඔක්කොටම ගෙවල් වල යන්න වෙනවා. විද්‍යාව ඉස්සරහට අවිල්ලා හැම කෙනෙක් වෙනුවෙන්ම තාක්ෂණය ඉස්සරහට ගෙනල්ලා අත් දෙකෙන් වැඩ කරන අය විතරක් ඉතුරු කරන දැනට අවිල්ලා තියෙනවා. හෙදිය නැතුව බැරි වෙලා තියෙනවා. ඇයි? හියුමන් ටච් එක නැතුව ලෙඩා සනීප කරගන්න අමාරුයි. හැබැයි දොස්තර ගෙදර එතන නොහිටියට ඒක රොබෝට කරන්න පුළුවන්. මොකද අහන ප්‍රශ්න ටික හරියට විධිමත් රොබෝට දුන්නාට පස්සේ එයා ඒ ප්‍රශ්න ටික අහනවා. එයා ඒ ප්‍රශ්න ටික අහලා කරන්න ඕන දේ තීරණය කරනවා. එයා කරන්න ඕන දේ තීරණය කරලා මෙන්න මේ බෙහෙත් ගන්න කියලා මැසේජ් එක එව්වට පස්සේ ඒක අරගෙන ඉන්ටර්නෙට් එකට ගියාම බෙහෙත් මොනවද, ඒ බෙහෙත් දෙන්නේ මොනවටද, හේතුව මොකක්ද, ඇයි මොකටද කියලා ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. හැබැයි ඔබ ඉදිරිපත් කරන්නේ මේ සාර්ථක මේ විද්‍යාත්මක තහවුරු වෙච්ච පිළිගත් ක්‍රමයක් නෙවෙයි. දැනට මාකට් එක විසින් කරන වැඩක් ඔය කියන්නේ. මාකට් එක විසින් කරන වැඩක් නෙමෙයි. මාකට් එකට කරන්න නියම වෙච්ච වැඩේ. මොකද මාකට් එකට කරන්න නියම වෙච්ච වැඩේවත් විද්‍යාඥයාගෙන් මේ ධනේශ්වර සමාජ ක්‍රමය අපේක්ෂා කළ වැඩේවත් ඕක නෙමෙයි. විද්‍යාඥයාගෙන් ධනේශ්වර ක්‍රමය අපේක්ෂා කළේ තමන්ගේ ලාභය උපරිම කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කටයුත්ත කරන්න. මුළු සිස්ටම් එකම මරලා දාන මහා හතුරන් තොගයක් බිහි කරගන්න එක නෙමෙයි. එතකොට වෙළඳපොළ අපේක්ෂා කළේ උපරිම ලාභය පවත්වා ගන්න මිසක මේ මුළු එක ඉවර කරගන්න නෙමෙයි. හරියට උදාහරණයක් හැටියට කිව්වොත් මේක අර 2008 ඇමරිකාවේ ලක්ෂ 2ක් විතර මිනිස්සු එළියට ඇවිල්ලා වෝල් ස්ට්‍රීට් එක වැටළුවේ. ඒ වෙලාවේ ගැහුවා නම් CIA එක කියපු විදියට මුළු සිස්ටම් එකම පුපුරලා යනවා. මොකද කළේ වොරන් බෆර්? එතකොට හිටපු මහා මිලියන ට්‍රිලියන පතියා මැදිහත් වෙලා ජනාධිපතිට කතා කරලා මහා බැංකුවට සල්ලි දීලා මහා බැංකුව හරහා බැංකු ටිකට ණය ටික ගෙවලා අර මිනිස්සු ගෙවල් වලට යවුවා. ඇයි මේ සිස්ටම් එක තවදුරටත් පවත්ව ගන්න ඕන නිසා. එහෙම නැතුව අර මිනිස්සුන්ට ගෙවල් දෙන්න ඕන නිසා නෙමෙයි. අන්න ඒ වගේ ජොබ් එකක් තමයි මේ වෙලා තියෙන්නේ. මේ සිස්ටම් එකක් හැටියට මේ සිස්ටම් එක විද්‍යාව වර්ධනය කළා. විද්‍යාව හරහා තාක්ෂණය ඉස්සරහට ආවා. එයා කඩාගෙන ඉස්සරහට එනවා. එයා කඩාගෙන ඉස්සරහට එනකොට සිස්ටම් එක විසින්ම උත්පාදනය කරපු සමස්ත අධ්‍යාපනයේ සියලු වෘත්තිකයන් බිඳ දමමින් ඉන්නවා. මම කියන්නේ මේක ඉතා හොඳ දෙයක්. හොඳ දෙයක්. මම මේක ගැන හරිම සතුටුයි. මේක හරහා සුදු කරපටි වාදය ආදී සියල්ල බිඳලා සුන්නත් දූලි කරලා දානවා. අපේ රටවල් වලත් මේවට වැඩි කාලයක් ඉන්න බෑ. අපේ රටවල් වලත් මේවා ඉස්සරහට ගිහිල්ලා ඔබතුමා කිව්වා වගේ, ඡාපා කිව්වා වගේ දැනටත් රුපියල් 3500 ගන්න වෘත්තිකයෝ ඉන්නවා. පෙදරේ මේ විතරක් නෙමෙයි ත්‍රිවීල් වල ඌබ දුවන අය ඉන්නවා මගේ රුපියල් 90000 දවස මාසෙට හම්බ කරන අය. මං හරි සතුටුයි. මේගොල්ලෝ මෙහෙම කරමින් මේ යන ගමන ඇතුලේ මේගොල්ලන්ට චර්යාව දෙන්න පුළුවන් වුණොත් මේගොල්ලන්ට දෙන්න පුළුවන් වුණොත් ඔයා දොස්තරට වැඩිය හම්බ කරනවා. ඔයා දිසාපතිට වැඩිය හම්බ කරනවා. ඔයාගේ චර්යාව අපි වෙනස් කරගමු එකතු වෙලා. මම දැනටමත් ඒ වැඩ පිළිවෙල පටන් අරගෙන තියෙනවා ඒක ඒරියා. නමුත් ඔබ වෘත්තීය තත්වයන් බිඳ දැමීම කියන එක සතුටට කාරණයක් කරගන්නේ ඇයි? මෙහෙම කිව්වොත් බිඳ දැමීම කියන වචනේ වචනාර්ථය ගන්න එපා. මම බිඳ දැමීම කියලා කියන්නේ ඒගොල්ලෝ පවත්වගෙන හිටපු දැනුමේ අධිකෘතභාවය. දැනුමේ අධිකෘතභාවයේ බිඳ වැටීම තමයි ඒ සිද්ධ වෙන්නේ. නමුත් ඔබ අර කියන පරිගණකය හරහා වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු සම්බන්ධ කරන ක්‍රමය ඒ කියන්නේ ඒක පිළිගත් මට්ටමේ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍ය වෘත්තීන් ලෝකේ පුරාම වෛද්‍ය සභාවන් පිළිගන්න එක නෙමෙයි. ඒක නොකල යුතු එකක්. ඒ කියන්නේ ඒක මේ මාකට් එක කරන මේ ඊටාම බාල ව්‍යාපෘතියක්. ඔබ කියන්නේ හොඳයි නෑ මම මේක හොඳද නරකද නෙමෙයි කියන්නේ. මේක ඇතුලේ හොඳ නරක කියන ඒවා නෙමෙයි තියෙන්නේ. එක මොහොතක හොඳ දේ එක මොහොතක නරක වෙනවා. නමුත් ඒ සිද්ධියට ගියා මේක වෘත්තීය තත්ත්වෙන් අභිභවා යන පිළිගත නොහැකි තත්ත්වයක්. මම හිතන්නකෝ මම මෙහෙම පුංචි උදාහරණයක් කියන්නකෝ කියන්නම්කෝ නම් ගම් නොගියා. එක දරුවෙක් හිටියා. මේ දරුවට රෝගයක් වැළඳුණා. ලෝකේ දසලක්ෂකින් එක්කෙනෙකුට විතරක් වැළඳෙන රෝගයක්. දැන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෘත්තික භාවය මොකක්ද වෙන්න ඕනේ?
වෘත්තිකයින් හැටියට ඒ අයගේ වගකීම තමයි ඇත්තටම මේ දෙමව්පියොත් කැමති වෙයි මේ දරුවා ඒ සමස්ත ලෝකයේ හැදෙන දරුවන්ගේ රෝග නිවාරණය කිරීම වෙනුවෙන් මේ දරුවා එක්ක එකතු වෙලා විධිමත් පර්යේෂණයක් කරනවට. හැබැයි මේ වෛද්‍යවරු ඒ දරුවව පර්යේෂණාගාර මීයක් බවට පත් කරගත්තොත් මහාචාර්ය නිරියල්ල ලංකාවේ වෛද්‍ය වෘත්තික අත්වැරදීම් සහ නොසලකා හැරීම ගණනය කරන්න පිළිවෙලක් හදන්න කතා කරලා ඒක වෙනුවෙන් වැඩ පිළිවෙලක් ගේනකොට GMO එක ඒකට විරුද්ධ වෙනකොට නිමල් සිරිපාල සිල්වා ඒකට විරුද්ධ වෙනකොට ඒක වෙනම කතාන්තරයක්. ඒක තමයි මම කිව්වේ. ඒ කියන වෘත්තිමය මේ ක්‍රීඩාව ඇතුළේ ඕක වෙන්නේ. ඒකයි මම ඔබට කියන්නේ. මම කියන්නේ ඒක හොඳයි කියලා මම කියන්නේ නිරියල්ල එසේ කළාය කියලා කියන අතරෙම නිරියල්ල අර යහපත් දේ කරනකොට ඒකත් හොඳයිනේ. ඒ යහපත් දේ කිරීමෙන් මොකද්ද වෙන්නේ? ඒ යහපත් වෙන්නේ කොහොමද චේතනාව හොඳ නැත්තම්? දැන් අපි හිතමු දැන් මම වෘත්තිකයෙක් වෙලා අපි තුන්දෙනාම එකම වෘත්තිය කියලා හිතුවොත් මම යටි අරමුණක් තියාගෙන උදාහරණයක් විදිහට මම වෛද්‍යවරයෙක්. මම හිතාගෙන ඉන්නවා කාත් එක්ක ඩීල් එකක් දාලා ඉන්දියාවෙන් බාල වෛද්‍යවරු ලංකාවට ගෙන්නන්න. මට ඒකට විශාල මුදලක් ලැබෙනවා. මම ඒතර වෘත්ති තත්ත්වයන් බිඳ දාලා වෛද්‍ය සභාව ඕනේ නැහැ කියලා යෝජනාවක් ගෙනල්ලා කරල්ලක් ගහන ඔක්කොම හිතන හොඳයි කියලා ඒක. ඒ වගේ මගේ තියෙන කූට අරමුණකට අදාළ නම් ඒ ක්‍රියාන්විතය ඒතකොට ඒක යහපත් වෙනවා. හැම එකකම හැම දෙයකම දෙතුන් පැත්තක් තියෙනවා. හිතන්නකෝ වඩාම යහපත් මොකද්ද? ප්‍රොෆෙසර් නිරියල්ල ඇත්තටම වෛද්‍ය වෘත්තික අත්වැරදීම් සහ නොසලකා හැරීම් ගණනය කරන්නට වැඩපිළිවෙලක් යෝජනා කරාම ඒක ආවොත් කාටද හොඳ? මුළු රටටම හොඳයි. එයත් එසේ කිරීම ඒක සීමිත පිරිසකට බලපානවා තමයි. හැබැයි අරක සිද්ධ වුණොත් එයාටත් ඒක කරන්න බැරි වෙනවා. එතකොට ඒක සිද්ධ වීම තමයි මුළු සමස්ත සමාජයේ බහුතරයේ යහපත. එතකොට අපි තෝරගන්න ඕනේ බහුතරයේ යහපතට අදාළ දේද අර එක්කෙනෙකුගේ වැරද්දද? වැරදක් කරන්න පුළුවන් ඕනම කෙනෙක්. ඔබ බරපතල සාකච්ඡා ගණනාවක දොර අරිනවා. දැන් ඔබේ ප්‍රවේශය මොකක්ද ඊළඟට? දැන් විවිධ මාතෘකාවලට යනකොට අපි පොඩ්ඩක් යනවා විවිධ පැතිවලට. ඒ කියන කතා ගැන ලොකු ප්‍රශ්න තියෙනවා. දැන් මේ වෙලාවේ ලංකාවේ වෛද්‍ය සභාව ඕනේ නැහැ කියලා ඔක්කොම කියන්නේ. එකම හේතුව මේ ඖෂධ මාෆියාවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායම් ඖෂධ මාෆියාවට ලංකාවේ වෛද්‍ය සේවාව බාර දෙන්න යන්නේ. සහ සිංගප්පූරු ගිවිසුම ගැහුවට පස්සේ ඒක දැන් ක්‍රියාත්මකයි. ඉන්දියාවේ ඉන්නට පඳුරකට පයින් ගැහුවාම විසි වෙන වෛද්‍යවරු ලංකාවට ගෙන්න හදන්නේ. ඒක හරි සරල වැඩක්. ඒතොර ඒව ගැන වෙනම සාකච්ඡාවක් තියෙනවා. ඒක එහෙම තියෙද්දි ඔබෙන් මං අහන්නේ නැවත. ඔබ යෝජනා අපි මෙතනට යන් බොහොම සරල විදිහට පවතින අධ්‍යාපන ක්‍රමය අවුලක් කියලා අපිට තේරෙනවා. මේක ගොඩ ගන්න විදිහ කියන්නකෝ බලන්න. අපි එහෙම යම් බලන්න. කොහොමද වෙනස් කරගන්නේ මේක? අපි මේ පිළිබඳව දැන් උදාහරණයක් විදිහට ගත්තාම දැන් මේ අධ්‍යාපනයේ ජාතික අරමුණු 8ක් තියෙනවා. ඒක 10ක් කරන්න යෝජනා කරලා තිබුණා. මේ තියෙන 2009 ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය සඳහා නව අධ්‍යාපන පනතක් සංදර්භයේ ගැටලු සහ යෝජනා අවසන් වාර්තාව සාමාන්‍ය අධ්‍යාපන සඳහා නව අධ්‍යාපන පනතක් සම්පාදනය කිරීමේ ජාතික කමිටුව 2009. මහාචාර්ය ජී.බී. ගුණවර්ධනයන් තමයි මේ සඳහා වැඩිම දායකත්වය දීලා ඒකේ ප්‍රධානියා විදිහට කටයුතු කරලා මේ වාර්තාව 2009. දැන් මේකට දැවැන්ත සමාජ කතිකාවතක් තිබුණා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම මේකේ ලිඛිත යෝජනාව 240 ගණක් සාකච්ඡාවට ගත්තා. මේක සම්බන්ධයිද කොහෙන් හරි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ මේ ලෝක බැංකුවට සම්බන්ධයක් තියෙනවද ඔකේ? නෑ. මේක සම්බන්ධ මේක සම්බන්ධයක් නැද්ද ඔකට? තාක්ෂණික සහාය ලබා දුන්නේ නැද්ද? නෑ මේක මම ඒකට පොඩ්ඩක් මැදිහත් වෙන්න මට අවසර දෙන්න මැතිතුමනි. මේ කටයුත්ත එළියට එන්නේ ඇත්තටම මේ රටේ දෙමව්පියන්ගේ දූ දරුවන්ගේ දැඩි ඕනෑකමට දැනට එවකට අධ්‍යාපන ඇමතිව හිටපු බන්දුල ගුණවර්ධන දැන් මුල් අවස්ථාව 91 නේ. ඔව් කවුදාර මේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා තමයි මේකට මුල් වෙන්නේ. නෑ කඩුවෙල දැන් ඉන්නේ මේ 13 දෙනෙක් එක්ක ගියේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා අවංකවම සද්භාවයෙන් දෙමව්පියන්ගේ දැඩි බලපෑමට කරපු ඉල්ලීමට තමයි එතුමා අවංකවම මැදිහත් වෙලා එතුමා යෝජනා කළා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට තමයි ඔය කටයුත්ත අයිති ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවෙන් ඔය වැඩේ කරව ගන්න කියලා. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ මම නම කියන්න කැමති නෑ එයාට අගෞරවයක් වෙන නිසා ඒ සභාපතිතුමා කිව්වා
මම මෙතන ඉන්නේ පොත් ලියන්නයි මට උවමනා කරන පහසුකම් ගන්නයි විතරයි කියලා. ඊට පස්සේ තමයි සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා ඊටාම සත්භාවයෙන් අවංකව එතුමා තමයි ජාතික අධ්‍යාපන පනත පිළිබඳ ජාතික කමිටුව දැම්මපත් කරේ. එතුමාට තිබුණු සුවිශේෂී බලය පාවිච්චි කරලා මේකට සල්ලි තිබුණේ නැහැ. කියන වගේම ඔබ අර පුද්ගලයෙක් නමක් කියන්න හොඳයි ඒක. බෑ ඒක කියන එක. උලන්න නරකදී කියන්නේ මීගේ කෙනෙක්. ඊළඟ කාරණාව තමයි මේකට එහෙම සල්ලි වියදම් කළේ නෑ. ડોક્ટર ගුණවර්ධන එයාගේ කබල් කාර්කෙන් තමන්ගේ සාක්කුවේ සල්ලි වියදම් කරගෙන රෑ 12ට එකට දෙකටත් ඇවිද්දා. පුදුම දුකක් වින්දා. මේ කමිටුවේ හිටපු කීප දෙනා යම් යම් විදියකට දේවල් ඒවට සහභාගී නොවී මුදල් ගන්න එහෙම දේවල් තියෙන්නේ නැති. නමුත් එතුමාටවත් මේ කමිටුවටවත් ජාත්‍යන්තර වශයෙන් NGO වලින් කොහෙන්වත් රුපියලක්වත් ආවේ නැහැ. ඒ ආපු නැති නිසා මේ කිසිම කෙනෙක් මේකට අනුග්‍රහ දැක්ුවේ නැහැ. මාධ්‍ය අනුග්‍රහ දැක්ුවේ නැහැ. ඒ සියල්ල මැද්දෙන් තමයි මේ ගමන ගියේ. නැවත ඔබට. නැවත පුතෙන්ට. ඒක දැන් ජාතික අරමුණු ඔගේ තියෙනවා 10ක්. අතරම මේ රටේ අධ්‍යාපනයේ යම් පරිවර්තනයක් යම් සාධනීය නැම්මකට එන්න ඔන්නකපු ව්‍යාපාරය ඔක තමයි. මේක දැන් පාර්ලිමේන්තුවේ කාර්ක සභාව ඔබ දෙදෙනා මේකට එකඟයි. ඕකේ මම එකඟ නොවන දේවල් තියෙනවා 100ක්. යම් දේවල් තියෙනවා දැන් තියෙන්නේ. සමස්තයක් හැටියට අපි දෙන්නම එකඟයි. ඔව්. එකඟයි. උට වෙන මත තියෙන්න පුළුවන්. ඔව්. වෙනස්කම් තියෙනවා. මොකක්වත් නැති එකේ මොනවා හරි වෙනසක් කරන්න යම් සාධනීය වෙනසක් ඇති කරගන්න මොකක් හරි ආපුවම ඒක හරි පිළිගන්න බෑ අපි. ඔගේ සංශෝධනය කර විටින් විට මහජන අදහස් මත විවිධ වෘත්තීය සංවිධාන විවිධ ජාතික ව්‍යාපාර මේ සාකච්ඡා කරලා ඔය යම් වෙනස්කම් කරා ආචාර්ය ගුණවර්ධන. උට අවංකව මොනවද තිබුණා සුසිල් ප්‍රේමජයන්තතුමාට තිබුණා. ඒ වගේම ඊට පස්සේ බන්දුල ගුණවර්ධනතුමා හිටියේ ඔගේ අවසන් කාලේ. එතුමාටත් ඕනකම තිබුණා. ඒක පාර්ලිමේන්තුවට ගෙනියන්න විතරයි තිබුණේ නීතික පිටුපතක් විදියට. පාර්ලිමේන්තු කාර්ක සභාවෙත් කාර්ක සභාව අවස්ථා ගණනාවක සාකච්ඡා කරා ඔය පාර්ලිමේන්තුවේ. සියලු දෙනා එකඟ වුණා. එකඟ වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ පරිවර්තනය කරගන්න බැරි වුණා. ඔක පණතක් විදියට පාර්ලිමේන්තුව සම්මත කරගන්න බැරි වුණා. දැන් මේ අලුත් ආණ්ඩුව ආවට පස්සේ මම දන්නේ අලුත් ඒ වගේ යෝජනාවක් වැඩ කරනවා යෝජනාවකට අනුව ක්‍රියා කරනවාද කියලා. දැන් ජාතික අරමුණු කියලා එකක් තියෙනවානේ. අධ්‍යාපනයේ ජාතික අරමුණු මේ තියෙන්නේ 9 8යි. ඔක තියෙන 10ක්. මේක වැඩි වැදගත් යෝජනා තමයි ඔකේ තියෙන අරමුණු තමයි ඔකේ තියෙන්නේ. මට මම පෞද්ගලිකව විශ්වාස කරන විදිහට. එතකොට දැන් උදාහරණයක් අපි ගමුකෝ. දැන් පළවෙනි එක මානව අභිමානයට ගරු කිරීමේ සංකල්පයක් මත පිහිටා ශ්‍රී ලාංකික බහුවිධ සමාජයේ සංස්කෘතික විවිධත්වය අවබෝධ කරගනිමින් ජාතික ඒකාබද්ධතාව ජාතික ඍජුගුණය ජාතික සමගිය එකමුතුකම සහ සාමය ප්‍රවර්ධනය කිරීම තුළින් ජාතිය ගොඩනැගීම සහ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කිරීම. මේ ජාතික අරමුණු ඉෂ්ට වෙලා තියෙනවා චාපා. දැන් මම മന്ത്രിවරයෙක් විදියට මුස්ලිම් පල්ලියකට දුන්න පුටු 50. මට බැනලා Facebook එකේ දාපු හැටි මුස්ලිම් මිනිස්සුන්ට පුටු 50ක් දුන්නා කියලා. ඒකට දැන් මොකක්ද අපි මේ හදපු සමාජය? හැදෙමින් තියෙන සමාජය. අපි එකිනෙකා අතර එම මිත්‍රත්වයක් සහයෝගිතාවක් සංගීතියාවක් තියෙනවද? මේ ඉඳලා හිටලා මේ කෝච්චියේ ළමයි ටිකක් මේ යාපනයේ ඉඳලා කොළඹට අරන් ඇවිල්ලා ළමයි ටිකක් එකට දවස් දෙක තුනක් ගාල් කරලා තියලා මේ සමගී සන්දානේ හදන්න පුළුවන්. සංගීතියාව හදන්න පුළුවන්. ඒකට පාසල පන්ති කාමරය තුල ඉඳලා මේ අදහස එළියට අරගෙන ළමයි අතර මේ මිත්‍රත්වය ගොඩනගා ගන්නවා. පාසලේ පන්ති කාමරය උගන්වන ගුරුවරයාට වර්ගවාදී හැඟීමක් නැති තියෙන්නේ. ඒක සිංහල දෙමළ මුස්ලිම්ද කියලා නෙවෙයි මම කියන්නේ. වර්ගවාදී හැඟීමක් නැති තියෙන ළමයාට කාන්දුන්නේ ඒක. ගෙදර පරිසරය තුල තියෙන එක නම් කාන්දුන්නේ එතන. ඒතර අපේ අධ්‍යාපනය තුල පුළුවන් වෙලා තියෙනවද මේ ජාතික සංගීතියාව හදන්න? බැරි වෙලා තියෙනවා. බැරි වෙලා තියෙනවා. එතකොට ඊළඟ එක තමයි. දැන් උදාහරණයක් විදිහට මම කිව්වා දැන් ඔන්න සමහරලාට මල ගෙදර යනවා පාසලක කණ්ඩායම. කොහේ හරි ඉස්සලාම නතර කරන්න බාර් එකක් නැග. ඊට පස්සේ මත්පැන් බීලා හැම කෙනාම අදාළ නැහැ මම මේ කියන එක. හරි සමහර තැන්වල මම 62 පුවානේ. මත් ගුරුවරයෙක් කරයි කියන්නේ. ඉතින් ඊට පස්සේ අරක්කු ටික බීලා බෝතලේ වීසි කරන්නේ ජනේලෙන් එළියට පාරට. රටක් හදන්නේ කොහොමද? රටක් හදන්නේ. අපි මම එක ඉස්කෝලයක් මම නම කියන්නේ ඒකේ තියෙනවා පිරිතක් අවුරුද්දකට සැරයක් පිරිත ඉරලා පහවදා බලපුවාම මුළු වත්ත පුරාම තියෙන අර ඉස්සරක බෝතල්. ඉස්සරක බෝතල්. එතකොට මේ සමාජ ක්‍රමයේ ගොඩනගන ආයතන මෙහෙම නේද? ඒතර කොහොම අපිට මේ බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න ක්‍රමයක්. දැන් මම මූලිකව කියන දේ තමයි පාසලේ පන්ති කාමරයේ තුලදී තමයි ළමයාගේ
හැබැයි කුසලතාවය දක්ෂතාවය මරන්නේ. මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේද. දැන් උදාහරණයක් විදිහට ගත්තාම විභාගයකට උත්තර ලියන දරුවෙකුට ජීවිත ප්‍රශ්න පත්‍රේ උත්තර ලියන්න බෑනේ. විභාගයේ සමත් ජීවිතය අසමත්. විභාග සමත් ජීවිත අසමත් මේ දරුවෝ ටික නිර්මාණය කරේ පාසල. දැන් ප්‍රශ්නයක් ආපුවම දැන් උදාහරණයක් ගමු. මගේ නංගි 2014 අප්‍රේල් මාසේ 22 වෙනිදා කොළඹ ජාතික රෝහලේ 30 වාට්ටුවේදී මේ උපාලි හිටියා. අපි දෙන්නම හිටියා. අවසන් සුස්ම හෙළුවා. ඇගේ රාත්‍රියේ එළි වෙනකන් ඇගේ කකුලේ තුවාලෙන් ලේ ගියා. ලේ නතර කරේ නැහැ. ඒ දුර්වල තත්ත්වෙක හිටියේ. ඇයට ලේ දුන්නෙත් නැහැ. ඇයි මිය ගියාද මරා දැම්මාද? මිය ගියාද මරා දැම්මාද? මට තියෙන ප්‍රශ්නේ ඒකයි. දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. එක දරුවෙක් ආබාධ දරුවෙක් උඩ බලාගෙන ඉන්නේ. ජීවිත කාලෙම උඩ බලාගෙන ඉන්නේ. දැන් උඩ බලාගෙන ඉන්න අම්මා එනකම්. ආයේ අම්මා කවදාවත් එන්නේ නැහැ නේ. කාටද අම්මා කෙනෙක් දෙන්න පුළුවන් දරුවට? ලේ ටිකක් දුන්න තුනේද මගේ නංගි මරලා දැම්මේ. මගේ නංගි මරලා දැම්මේ. ඒතර මේ විදිහට මිනිස්සු කී දහයක් මැරෙනවද? මගේ හැම වෛද්‍යවරයෙක් එහෙම නැහැ. ඒ වාට්ටුව බාර හිටපු දොස්තර මන්දික විජය රත්න මට මතකයිමයි. ඌ දෙවියෙක් වෙන පුජ්‍යලේ. නමුත් එදා රාත්‍රී සේවයේදී වෛද්‍යවරිය වාට්ටුව බාරට වෛද්‍යවරු රැලින් හොඳට බුදිය ගත්තා. නිදිපාතක දීවනා වර්ග. මගේ නංගි බැලුවේ නැහැ. මගේ නංගිවත් කිසියක් කරේ නැහැ. එතකොට මේ ආත්මාර්ථකාමී අවස්ථාවාදී මිනිසුන් නිර්මාණය කරන අධ්‍යාපන ක්‍රමයකින් රටට මොකද්ද සිද්ධ වෙන යාපත? අපි හැම වෙලාවෙම තරඟකින් ඉන්නේ. අනිත් එක්කන පරාජය කරන්නේ. තමන් යන බුද්ධිලික පන්ති අනිත් අයට කියන්නේ. ඒක අංගනවා. දැන් අපි අර ඉරේසර් එක මකන කෑල්ල පැන්සල් දෙකට බෙදාගෙන හිටපු සමාජය. දැන් එහෙම අනිත් එක්කනට ඉගෙන ගන්න උදව් කරන්නේ නැහැ. අනිත් එක්කන පරාජය කළොත් තමයි මම ජයග්‍රහණය කරන්නේ. දහම් පාසලෙත් එහෙමයි. රාහුල දහම් පාසල මේ සෝවිත දහම් පාසල පරද්දන්නේ කොහොමද කියලා කල්පනා කරන පරාජය කරන්න. මේ තරංකාරී ක්‍රූරයි. ක්‍රූරත්වය. නර්මකම. ඒකට අනිකාගේ දුක බෙදා ගැනීම සැප බදා ගන්න ඕන තරම් කට්ටිය ඉන්න සැප බෙදා ගන්න කට්ටිය. දුක බෙදා ගන්න මිනිසුන් නෑ මේ සමාජයේ. ඇයි? ආත්මාර්ථකාමී සත්‍යක් නිර්මාණය කරන්නේ ඒ නමේ ඒ තුනේ සත්‍යය. දැන් පාවතර ශිෂ්‍යත්වයේදී ළමයා අසමත් වුණාම දරුවන්ට දෙන දරුවම පාවතර ශිෂ්‍යත්වයෙන් මොකක්ද ඇති වෙන ප්‍රතිඵල මොකක්ද ඒකේ තේරුම? මොකටද පාවතර ශිෂ්‍යත්වය? කුමක් සඳහාද? මේ අර ඉස්කෝල 80ට ඇතුළත් වෙන වරපත්‍රයක් විදියට. දැන් ඉස්කෝල වල ඇතුල් වෙන්නේ පාවතර ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල තියෙන ඉහළ ප්‍රතිඵල තියෙන ළමයි විතරද? හැබැයි ඔබ දැන් ওই දහම් පාසල් ගැන කියනකොට දහම් පාසල් අතර කිසිම තේරුමක් නැති નિසරු තරගයක් ඇති කරලා තියෙනවා. ඒ කියන්නේ තර්කයක් නැහැ. සෙසු ආගම ගත්තාම රෝමානු කතෝලික පාසල් වල ඉස්ලාම් ආගමට සම්බන්ධ මුසල්මාන පාසල් වල නෑ පාසල් වල විශේෂයෙන්ම නිකන් තමන්ගේ ආගම වෙනුවෙන් ජීවිතේ වුණත් පූජා කරන්න පුළුවන් විදිහේ සෙබළු අය කට්ටියක් නිර්මාණය කරනවා. ඒකත් අපි යෝජනා කරන්න ඕන එකක්. නැත්තම් මේක එක පැත්තකට දැන් මිනිස්සු හිතන්නේ ඉඳින දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නේ තමයි හැමෝම අර පන්සලටයි දහම් පාසලට ගල් ගහනවා. දැන් මඩකල්පි මේ වෙනකොට බැටිකොලෝ කැම්පස් එකේ ශරියා නීතිය ඩිග්‍රී එකක් හැටියට පිළි අරගෙන තියෙනවා. ඒ කියන්නේ බැචලර් ඉන් ශරියා. එතකොට අධ්‍යාපන අමාත්‍යවරයා ඒක කමක් නැහැ කියනවා. එතකොට අදාළ අමාත්‍යවරු ඔක්කොම කමක් නැහැ කියනවා. මම මේ ඔබට යෝජනා කරන්නේ මේක සමස්තයක් විදිහටම ගත්තේ නැතොත් නැවත විකෘතියක් නිර්මාණය වෙනවා. මම කියන්නේ මේකයි. දැන් ඒ කාරණා සියල්ලම මේ අධ්‍යාපනයේ අර්බුදයෙන් සිද්ධ වෙලා තියෙන්නේ. අතුරුඵල අධ්‍යාපනයේ අර්බුදයෙන් මේ සියලු සිදුවීම් තියෙනවා. මම කියන්නේ උපාලි මේ සමස්තයම ගත්තේ නැතොත්. ඒ කියන්නේ දැන් සමස්තය ගන්න විදිහ ගම්පො සමස්තය. දැන් චාපා උදාහරණ වලදී පවා ඒක තමයි. සමස්තයේ අර්බුදයක් තියෙනවා. සමස්තයේ අර්බුදයේ මුල අධ්‍යාපනයේ හේතුව කුමක්ද? සමස්තයේ අර්බුදය තමයි ඵලය. ඵලය කැපුවට වැඩක් නැහැ. නැවත නැවත ලියනවා හේතුව අහෝසි කළේ නැත්තම්. හේතුව කුමක්ද? හේතුව කුමක්ද කියලා හොයලා අරගෙන හේතුව අහෝසි කරන්න ඕනේ. එතකොට හේතුවට තියෙනවා පවතින සමාජයේ මේ තියෙන සියලු විෂමාචාරයන්ගේ පැවැත්මට කාරණා තුනක්. එකක් තමයි මාධ්‍යය. දෙක තමයි ආගම. තුන තමයි පාසල. මේ තුනෙන් කොයි එකද වඩා විධිමත්ව සහ බලවත්ව දරුවාට සහ පවුල හසුරුවන්නේ?
ඔය සියල්ල නැවත සම්බන්ධ වෙන වෙළඳපොළට. හරියට හරි. දැන් මෙන්න මෙතන තමයි කාරණාව. මේ වෙළඳපොළ විසින් අත්පත් කරගත්තු සමාජයක් තුල තමයි අපි ජීවත් වෙන්නේ. මේක පුපුරවා දැමීමත් අපේම කටයුත්තක්. එතකොට ඊටාම අසීරුයි. චාපා හිතන විදිහ හරියටම හරියි. වෙළඳපොළ විසින් හසුරවනවා නම් මේක පුපුරවා වෙළඳපොළම නම් පුපුරවා දමන්න තියෙන්නේ ඊටාම අසීරුයි. අර කිව්වා වගේ මුලින් කතා කළා වගේ උපතෝ කෝටිකයක්. හැබැයි වෙන විසඳුමක් නැහැ. මිනිස්යා උත්පාදනය කරන පාසල බිහි නොකර, මිනිස්යා උත්පාදනය කරන අධ්‍යාපන ක්‍රමය බිහි නොකර මේක බිහි වෙමින් තියෙනවාද යුරෝපයේ? දැන් නැවත ඉන්නේ දැන් ඔබේ මේ කියන සන්දර්භයේ ගැටලු සහ යෝජනා කියන ඔබ දෙපොළම සෑහෙන ප්‍රමාණයට පිළිගන්න පොතේ ඒ නිර්දේශවල එක පළවෙනි එකේම තියෙන්නේ ජාතික අනන්‍යතාව, ජාතික ඒකාග්‍රතාව සහ ජාතික ඒකාබද්ධතාව පෝෂණය කිරීමෙන් දේශප්‍රේමෙන් සහ මව්බිම උදෙසා කැපකිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසියෙකු වර්ධනය. හරියටම හරි. හැබැයි මෙතන ආරවුලක් තියෙනවානේ. දැන් ජාතික අනන්‍යතාව කියන්නේ දෙමළ, සිංහල, මුස්ලිම්නේ. ඒකනේ මේ කියන්නේ. ඒවා ඒ අනන්‍යතාව පිළිගන්නලු. ඊට පස්සේ දැන් මෙතනදී මම මේක මෙතන ජාතියක් කියන්නේ මොකද්ද? ජාතියක් කියන්නේ යම් නිශ්චිත භූමි ප්‍රදේශයක එකට පාලනය වන ඒ පාලනය වන භූමියකේ සියලුම මිනිස්සු දේශපාලන විද්‍යාව ඔව් එහෙම තමයි. ජාතිය කියන්නේ ඒකට. ඔකට දැන් ඊළඟට ජාතික ඒකාග්‍රතාව කියන්නේ මොකක්ද එහෙම? ජාතිය ඒකාග්‍රතාව එකමුතුකමනේ. ඒ කියත්තේ ජාතිය සිංහල දෙමළ මුස්ලිම් බැරේ සියලුම ජනතාව එක් ජාතියකට අයත් වන්නේය. ශ්‍රී ලාංකීය. හැබැයි ජාතික ඒකාග්‍රතාව කිව්වහම මේ මෙතන අද ඔබේ හිතේ තියෙන දේ නෙමෙයි. නෑ ඔතන තියෙන්නේ ඒකමයි. සමහරතන තියෙන්නේ ඒකමයි. ජාතික ඒකාග්‍රතාව කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු එකකතාව නෙමෙයි. අපි ආයි කියන්නේ ශ්‍රී ලාංකීය ජාතියට. දෙමළද මුස්ලිම්ද සිංහලද කියන ප්‍රශ්නයක් නෑ. ශ්‍රී ලාංකීය ජාතිය. ශ්‍රී ලාංකික ජාතියයි ඔය කියන්නේ. ඇමතිතුමනි චාප කියන දේ හරි වෙළඳපොළ තර්කයට අනුකූලව. වෙළඳපොළ තර්කයට අනුව අපි කෑලි වලට බෙදලා කඩලා මෙතන ලොකු සංකීර්ණත්වයක් නැහැ. මෙතන තියෙන සරල කාරණයක්. ජාතිකත්වය කියන්නේ ශ්‍රී ලාංකීය ජාතිකත්වය. එක්සත් වෙන්න අපිට නොදී අපි බෙදලා තිබ්බහම පවතින ලේසි වෙළඳපොළට. ජාතික ඒකාබද්ධතාව කියන්නේ මොකද්ද මේකට අනුව? ජාතික ඒකාබද්ධතාව කියන්නේ සියලු ජන කොටස් වල ඒකාබද්ධතාවනේ ජාතික ඒකාබද්ධතාව. දැන් මේක ඒකාබද්ධතාව. ජාතික මම මේක පැහැදිලි කරන්නම්කෝ. ජාතික ඒකාබද්ධතාව මේ පොත ගැන කියන්නේ ওই පොතට අදාළව තමයි. ওই පොතට අදාළව ඕකේ ඔය කියන දේ පවත්ව ගන්න ප්‍රමිති තොගයක් ඉල්ලනවා. ඔය නිපුණතාවයේ මේ ජාතික අරමුණු සාර්ථක වෙන්න නම් ඔය අරමුණට යන්න පුළුවන් වෙන්න මිනිස්සෙක් සතුව තිබිය යුතු ප්‍රමිති ටිකක් තියෙනවා. ඒ ප්‍රමිති ටික මනින නිර්ණායක ටිකක් තියෙනවා. ඒ නිර්ණායක තක්සේරු කරන්න පුළුවන් තක්සේරු සහ ඇගීම් මෙවලම් තියෙනවා. දැන් මෙන්න මේ සියල්ල සම්පූර්ණ වුණාම තමයි ওই කාරණාව සම්පූර්ණ වෙන්නේ. නැත්තම් ওই කැලල බාගෙට අල්ලගත්තොත් අර වෙළඳපොලේ කතාව තමයි එන්නේ. දැන් ක්‍රියාශීලී ජාතික ඒකාබද්ධතාවක් තිබුණොත් නේ අනන්‍යතාවක් ජාතික සමගියක් ගොඩනගන්න පුළුවන්. ඒක කරන්න නම් යෝජනා කරනවා මේකේ තියෙන මේ බොහෝ පොට්ට කියන්නේ මොන ලේඛනයක්ද? මේකට අදාළව මේ සංග්‍රහවක කියන එක. මේ පොතට අදාළව හරි. පොතට අදාළව ඒකේ තියෙනවා. විශ්ව සමාජයේ පසුබිම් කරගත් ශ්‍රී ලාංකික ජාතිය යන සංකල්පයේ වටිනාකම අවබෝධ කර ගැනීම හා අගය කිරීම. මේක කරන්න පුළුවන් වෙන්නේ ජාතියේ උන්නතියට හා සේවයට කැපවීමෙන් ජාත්‍යාලය පිළිබඳ දැඩි හැඟීමක් ඇති කරලීමෙන්. මේක කොහොමද ඇති කරගන්නේ? සිංහල කෙනා දැන් චාපට දැන් අපිට මෙතන hina වෙලා මේ ගමන යන්න පුළුවන් වෙන්නේ චාපට මම ගරු කරනවා නම්. මොකද මම දන්නවා මම කොච්චර දුක් විඳලා කොච්චර මහන්සි වෙලාද මේ දේවල් එකතු කරගත්තේ කියලා. ඒක නිසාම මේ වගේ සංවාදයකට ඇතුල් වෙන චාප කොයිතරම් මහන්සි වෙන්න ඇද්ද මේකට කියලා මට හිතෙනවා. අපේ ඇමතිතුමා කොච්චර මහන්සි වෙලා දුක් විඳලා ඇද්ද කියලා අපිට හිතෙනවා. එතකොට අපි එකිනෙකාට ආචාර සමාචාර කරමින් එකිනෙකාට ගෞරව කරමින් තමයි ඒකට යන්නේ. මොකද මම ඒ කරපු දේ මම හොඳටම දන්න නිසා. මම දන්නවා මෙතනට එන්න ලේසි නෑ කියලා. ඒක වගේම තමයි ජාතිය ගැන මගේ සිංහලකම ගැන සිංහලයා ගැන දන්න කෙනෙක් තමයි තේරුම් ගන්නේ දෙමළාගේ දෙමළකමත් මගේ එක වගේම වටිනවා. ඒකටත් එයාට ඉතිහාසයක් තියෙනවා. මුස්ලිම් මිනිස්යාගේ මුස්ලිම්කමටත් එහෙම එකක් තියෙනවා කියලා. එතකොට හරියට හරි මල්වත්තක් වගේ රෝස මල්. එතකොටනේ පංගු ප්‍රශ්නයක් එන්නේ. නෑ. එතකොට පංගු ප්‍රශ්නයක් එන්නේ. මම කියන්නේ මෙතන පළවෙනිම ප්‍රශ්නේ තමයි අපි ළඟ තියෙන කරුණාව දයාව. අපි තම්බයියට කන්දයියට
සරස්වතිට ආදාන ලැබෙට එක මට ගනුදෙනු කරන්න පුළුවන්. මට ඒ භාෂාවත් පුළුවන්. හැබැයි ඔබ කියන තම්බයියා මේ ලංකාවේ ඉතිහාසයේ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ඉතිහාසයේ විකෘති කරලා වෙනස් කළ පොතක් ලියනවා. ඒ කියන තම්බයියා ගැන නෙමෙයි මම කියන්නේ ගමේ ඉන්න තම්බයියා ගැන නෙමෙයි. මම කියන්නේ කරුණාව න්‍යායන තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා මම කියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේම අපි ලබන අධ්‍යාපනයේ ප්‍රශ්නයන්නේ. දැන් මෙතනට මට කෙටි උත්තර මෙහෙම දෙන්න. දැන් ඔබ කියන දැන් මම නැවත මේ තර්ක කරන්නේ දැන් සිංහල දෙමළ මුස්ලිම් කියන අනන්‍යතාව දැන් අද තියෙන ගැටලුව පිළිගන්න ඕනේ. පිළිගන්නකොටම පංගුවේ ප්‍රශ්නයක් කියනවා. නෑ. ඒ හරියටම හරි තියෙන එක ඇතුලේ තියෙන එක ඇතුලේ ඇයි මේ පුරාවිද්‍යා ස්මාරක විනාශ කරන්නේ? විනාශ කරලා ඒ භූමිය මම මගේ තර්කය ඕක නෙමෙයි. දැන් ඇත්තටම අනිකාට ගරු කරන්නත් අනිකාතංග සහයෝගයෙන් කටයුතු කරන්නත් මනුෂ්‍යත්වයේ වර්ධනය කර යුතුයි කියලා කියනවනේ. දැන් ඒක අතහැරලා අපි මේ කතා කරන්නේ. ඒක අතහැරියොත් අපිට ඕක තමයි හම්බෙන්නේ. හරි. ඕක තමයි උත්තර ලැබෙන උත්තරේ. හරි? 2 2 4 වගේ උත්තරේ හම්බෙන්නේ අපි මනුෂ්‍යත්වය අතහැරලා අනන්‍යතාවයයි අවස්ථාවාදයයි දෙක එකතු කරන සමානයි ඔය කියන හැබැයි මේ කියන තියරි එකේ මම මේකම නැවත අහන්නේ මම අහන්නෙම දැන් දේශප්‍රේමය කියන එකයි මනුෂ්‍යත්වය කියන දෙකක් නේ දැන් මෙතන තියෙන්නේ දේශප්‍රේමය සහ මව්බිම දැන් මව්බිම කියපු ගමන්ම දෙමළ මිනිස්සු කියන්නේ නෑ අපිට දේශප්‍රේමයකට මනුෂ්‍යත්වයට එන්න බැරි කමක් නෑනේ දැන් දේශප්‍රේමය කියලා කියන්නේ තමන් උපන් භූමියට ආදරය කිරීමනේ ඒකේ වරදක් නෑනේ ට්‍රම්ප් ඇමරිකාවට ආදරය කරන එකයි මේ මෝදී ඉන්දියාවට ආදරය කරන එකයි පිළිබඳව අපිට ප්‍රශ්නයක් නෙමෙයි. ඔවුන්ගේ ධනවාදය ඇතුලේ ජාතික රාජ්‍යයක් නිර්මාණය කරලා ඒක වෙනම දේශපාලන වැඩක් හැටියට වුන් කරන්නේ විය ඇමරිකන්ස් කියලා කියන්නේ මේකේ ට්‍රම්ප් වෙන අදහසක්. මේකේ මම කියන්නේ ওই සියලු දේ විශ්ව ගන්න පුළුවන් චාපා මනුෂ්‍යත්වයේ වර්ධනය කරනවා. දැන් මට ප්‍රශ්නයක් නැහැ. මට නීග්‍රෝ ජාතිකයත් එකයි. මට කන්දයියත් එකයි. මට චාපත් එකයි. කරන්නේ එහෙම මනුෂ්‍යත්වයේ වර්ධනය කළා. නෑ නෑ ඒක ඇමරිකාව ඉන්දියාව කරන දේ නෙවෙයි. අපි ලංකාවේ අධ්‍යාපනය හදන්න ඕනේ මේක. දැන් මෙතන අපි මේ දැන් අපි එක තැනක කොටු වෙලා ඉන්නවා කියලා මට හරි. මේ තියෙන්නේ මේ අම්පාරේ අපි කරපු වැඩසටහන මේ ප්‍රතිඵල මේ තියෙන පොත් මේ නිර්මාණය කළා. අපි දැන් මෙහෙම යන්න. ඔබේ මම මෙහෙම අහන්නම්. දැන් මේ කියන පොතේ යෝජනා කරන දේ ඔබ කියන මනුෂ්‍යත්වය පිරි රටක් හදන්න වර්ගවාදයේ ජාතිවාදයේ නැති එකම රටක් හදන්න ජාතිකත්වයේ ශ්‍රී ලාංකික නම් ඔබ යෝජනා කරන අලුත් ක්‍රමවේදයන් කියන්නකෝ දැනට පවතින තත්ත්වයන්ට අදාළව. ඇත්තටම අපි දැන් උදාහරණයක් විදිහට ගත්තාම මේකේ මූලිකම කාරණේ තමයි දරුවා නිදහස් කරන එක. දැන් ඔන්න එක උදාහරණයක් ගන්නකෝ. මේ ඉගෙනීම් ක්‍රියාවලිය වෙනස් කරන්න ඕනේ. දැන් අම්පාරදී අපි කරේ දැන් අඩුබර වස්තුවක් දියමතු කොට පාගේ. ඔය ප්‍රාථමික පන්තිවල තියෙන පාඩම මම මේ කියන්නේ. වැඩිවර වස්තුවක් දියට දැමුව විට දියට ගිලේ. දැන් ඕක කරන්නේ ඉස්කෝලවල මොකේද බේස වතුර බේස මේ කරන්නේ. අපි ගල්ලේ ගඟට අරන් යනවා ළමයි. ගුරුරුයි දෙමාපියෝ අරන් යනවා ළමයි. ඊළ ගුරුරුයි දෙමාපියෝ ළමයිනේ ඔක්කොම ඇරට බහිනවා. ඔයට බහිනවා. ගල්ලේ ගඟේ බහින බෑලා මේ ඔක්කොම ජල පාඩම කරනවා. දැන් මතක තියෙන ළමයාට ප්‍රායෝගික ජීවිතයේ සුන්දර අත්දැකීමක් වෙන්නේ ගඟේ බෑලා කරපුකද බේස මේ කරපුකද. දැන් මොකද්ද මතක තියෙන්නේ? මේ සෞන්දර්යයත් එක්ක අපි ඒක කරන ජලජ පැලෑට කියන්නේ මොනවද? වතුරට කියන නම දිය, වතුර, ජලය මේ ඔක්කොම ජලයේ ඉඳලා කතා කරන්නේ. හරි? ඒ උරුපාරු ජල ප්‍රවේගයන්. මේ සියල්ල ඔක්කොම ජලයේ ඉඳලා කතා කරන්නේ. ජලයේ වැගෙන ඉඳලා. හරි? ඉතින් ඒ විදිහට ජීවිතයේ ඒ සුන්දරව සෞන්දර්යාත්මක ජීවිතයේ අත්විඳින්න තමයි ඒ අධ්‍යාපන ක්‍රමය අපි හැදුවේ. හරි? දැන් උදාහරණයක් විදිහට ගත්තාම මේ ක්‍රමවේද ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ක්‍රමවේද ගැන මගේ ප්‍රශ්නේ. දැන් පවතින රටේ පවතින තත්ත්වයක් තියෙනවානේ. අපි මේක දිගට කතා කරනවා නම් තාපා. දැන් ඊළඟට අපි ජර්නල් 3ක් ඇදුවා. එකක් දරුවගේ දැන් මේ යහගුණ මයින්ඩ් ක්‍රමයක් නැහැනේ. දැන් ඒ නමේ තියෙනවද ඒක? ඒ තුනේ තියෙනවද? පාවතර ඉස්සත් ප්‍රතිඵල විභාග ප්‍රතිඵල වාර විභාග තියෙනවද? මේ යහගුණ කියන එකට තැනක් නැහැමනේ. අපි කියනවා යහපත් මිනිස්සෙක් හදන්න අධ්‍යාපනය තියෙනවා කියලා. යහගුණ මයින්ඩ් ක්‍රමයක් ඇත්තේම නැහැනේ. ඒකට තැනක් ඇත්තේම නැහැනේ. බොරුනේ අපි කරමින් ඉන්නේ. හරි? දැන් අපි දැන් උදාහරණයක් ගත්තාම මේ වැඩතරන් ක්‍රියාත්මක කොට හැම පාසලකම තියෙනවා කුරුල්ලන්ට බත් දෙන තැන. දරුවෝ කණ්ඩ කියන එකේ හැමෝම ඇවිල්ලා බඩ්ඩින් එකක් දාලා යනවා කුරුළු අර තැනට. කුරුළු බත් ගන්න තැනට. කණ්ඩ දෙන්න තැනට. හරි? ඒකවල අපි කිව්වා ටොපි කොලයක්වත් බිම තියෙන්න බෑ. ඔක්කොම තියෙනවනේ කුණු බඳුනක. අදාළ තැන්වල. හරි? ඒකට දැන් මොකක් කර නැති බැරි ළමයෙක් ඉන්නවනම් පන්තියම සාකච්ඡා කරලා ඒකට උදව්වක් කරන්න. අපි මේ යහගුණ වර්ධනය කරපිට. ඒකට ජර්නල් 3ක්. ගුරුවරයා හරි දරුවා ගැන හිතන විදිහ.
දරුවාට තමන් ලබන අධ්‍යාපනය ගැන හිතන විදිය. සා දෙමාපියෝ දරුවා යහපත් දෙයක් කරනවා නම් දරුවාගේ විශේෂ ගුණයක් තියෙනවා නම් ඒක දෙමාපියෝ ලියනවා ජර්නල් එක. මේ ජර්නල් 3 අපි උමාරු කරගත්තා. දරුවෝ ගැන අධ්‍යයනය කරන්න. දරුවගේ සුවිශේෂ කුසලතාවක් තියෙනවා නම් ඒක අඳුර ගන්න කිව්වා ගුරුවරයාට. අපි කියමු දරුවා කුෂිකර්මයට නැඹුරුයි කියලා. ඒක දෙමාපියොත් එක්ක කතා කරන්න. දරුවා කුෂි විද්‍යාඥයෙක් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒක ඒ මට්ටමින් අනිත් පැත්තෙන් වර්ධනය කරගෙන යනවා. දැන් දරුවා බැටරි කෑලි යකඩ කෑල්ලෙන් අත ගන්නනේ වැඩිපුර අපි උත්සාහ කරා කාර්මික අර කැබලි කම්පියුටර් කෑලි රේඩියෝ කෑලි ඒ කෑලි ඔක්කොම ගිහලා කාමරයක් හදන්න ඉස්කෝලේ ළමින්ට අතපත ගාලා ඉගෙන ගන්න. දැන් ස්ටිව් ජොබ්ස් කියන්නේ අපි ස්ටිව් ජොබ්ස් කියන්නේ ඇපල් සමාගමේ හිමිකරුවා. ඇපල් සමාගමේ හිමිකරුවා. ස්ටිව් ජොබ්ස් කියන්නේ අනාථ දරුවෙක්නේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේදී නීතියානුකූල විභාගයෙන් තොරව ශිෂ්‍යාවකට ලැබෙන දරුවෙක් ස්ටිව් ජොබ්ස්. ඊට පස්සේ ඌ හදා වඩා ගන්නවා වෙන අම්මේ තාත්තේ. ඒ හදා වඩාගත්ත තාත්තා වැඩ කරන විදියට කළා තමයි ස්ටිව් ජොබ්ස් හැදෙන්නේ. දැන් උදාහරණයක් විදිහට නම් වැටේ පිටට පේන ටිකනේ අපි පින්තාරු කරන්නේ. ස්ටිව් ජොබ්ස්ගේ හදාගත්ත පියා ඇතුළත් පින්තාරු කරනවා. ඔහු කාර්මික වැඩ හරියටම කරනවා. ස්ටිව් ජොබ්ස් හරියටම වැඩ කරන්න ඉගෙන ගත්තේ අර හදාගත්ත තාත්තගේ. ඔහු ලෝකයක් ජයගත්තේ ඌ මිය යනකොට මට මතකයි ඌගේ වත්කම් රුපියල් කෝටි ඒවා 65 ලක්ෂය ඌගේ වත්කම. ඌ මිය යන අවස්ථාවේ. එතකොට දැන් ඌ වැනි සාර්ථක නිර්මාණය ඌ වැනි සාර්ථක මිනිහ නිර්මාණය කරන බලපෑවේ අර හදා වඩාගත්ත පියාගේ චරිතය. ඒක ඔහුගේ සාර්ථකත්වය මටින් මේ මුදලෙන් නෑ. ඔව් ලක්ෂ කීයකට රස්සා දුන්නා. දැන් ඌට එක අවස්ථාවකදී බරක් ඔබාමා හම්බ වෙනවා නියෝග් ගුවන්තොටුපළේදී. ඔව් කියනවා ඔබ චීනී රැකියාව දෙන්න ලක්ෂ ගාණක් රක්ෂා දෙනවා ඔබගේ සමාගමේ චීනට ගෙනහිල්ලා. ඔබට වෙයිද ඇමරිකානු එක කරන්න. ඊට පස්සේ කියනවා මේ බරක් ඔබාමාට ජනාධිපතිතුමනි ඔබට පුළුවන් මට කම්කරුවෝ 7 ලක්ෂයක් දෙන්න. ඔබට පුළුවන් මට එකවර ඉංජිනේරු 3000ක් දෙන්න. ඒකට බරක් ඔබාමාට උත්තර නැතිනවා. එතකොට මම කියන්නේ දැන් ඒ වගේ සාර්ථක ව්‍යාපාරිකෝ ටිකක් හිටියොත් අපිට ලංකාවේ ආර්ථික ශක්තිය දිනු කරගන්න බැරිද? නැවත කියන්නේ වෙළඳපොළ නිර්මාණශීලී මිනිස්සු. දැන් උදාහරණයක් ගමුකෝ. හරි? උදාහරණයක් ගමු. දැන් අම්පාර දිස්ත්‍රික්කයේ බඩේරුව ගාව තියෙනවා. නැගිටින පළාතේ විශාල කිරි සම්පතක් තියෙනවා. කවුරු හරි කිරි කර්මාන්තශාලාවක් දානක වැරදිද වෙළඳපොළේ? දැන් ඉතිහාසයේ ඇද්දල ඉඳලා මුතු මැණික් ඉඳලා විකුණන අබේගිරියේ පුරාවිද්‍යා කෞතුකාගාරයට යන්නකෝ. එතන තියෙන චීන පිඟම් භාණ්ඩ ටික 6 වෙනි සියවසේ මේ අද දැන් චීනේ තියෙන පිඟම් බඩුවකම තමයි ඒවා. එදා ඒවා. හරි වෙනදාම භාණ්ඩ කුමාරෝ එක තිබුණා. මං කියන්නේ ඒක නැතුව දැන් සමාජවාදීට ගියයි කියලා කන්නේ නැතුව විකුණන්න නැතුව මිලදී ගන්න නැතුව ඉන්න යහපත් මිනිස්සයා වෙළඳපොළ ජය ගන්න යහපත් මිනිස්සෙක් නෙමෙයි. ඔවුන් නිසා රටක් ගොඩනගෙනවා. ඔහුගේ යහපත්කම නැති කරගෙන නෙමෙයි ඒක කරන්න ඕන. දැන් ස්ටිව් ජොබ්ස් කියන්නේ ධනපතියෙක් මිස දානපතියෙක් නෙමෙයි. ඔව් මම එකක් විග්‍රහ කරනවා. ඔව් ධනපතියෙක් මිස දානපතියෙක් නෙමෙයි. ඒක ඔබ යෝජනා කරන්නේ ධනපති ධනවාදී ඒක උදාහරණයක් කිව්වේ. දැන් මේ ක්‍රමයේ තුල අපි දැන් මම මාක්ස්වාදී දර්ශනයක් ගැන නෙවෙයි කතා කරන්නේ. අධ්‍යාපනයේ යහපත් මිනිස්සෙක් හදන්නනේ. දැන් අපි කියමු බුදුන්ගේ සමයේ තිබුණේ සමාජවාදී පාලන ක්‍රමයක්ද මගද? ඒ යහපත් මිනිස්සුયો ටික බිහි කරේ බුදුහාමුදුරු උත්සාහ කරා නම් රාජ්‍ය පාලනය කරලා කාල් මාක්ස්ගේ තියරියට ඔක් කරන්න යන්න බෑනේ. ඒක බෑනේ චාප කර. මම කියන්නේ රාජ්‍ය පාලනයේ උනත් යහපත් මිනිස්සු තෝරගන්න. මෙහෙමයි කියන්නේ චාපා. දැන් අද ලෝකයටත් ලංකාවටත් අවශ්‍ය කරලා තියෙන්නේ මිනිස්සෙක් කියන්නේ ආදරේ, කරුණාව, දයාව, සෙනෙහස තියෙන කෙනෙක්. ඒ ආදරේ, කරුණාව, දයාව, සෙනෙහස ගොඩනගන්නේ ඉතිහාසය ගැන අපේ ලාංකික ජාති සිංහලයා ගැන කතා කරනකොටත් සිංහලයාගේ තියෙන මුදු ගුණාංග මහා ගොඩක් තියෙනවා. මේ මුදු ගුණාංග මේ පොත් ඇතුලේ කතා කරනවා. මෙන්න මේ මුදු ගුණාංග ඇතුල් කරනකොටම ඒක ක්‍රියාකාරී භාවිතාවෙන් උගන්වනකොට. ඒ කියන්නේ ඒකට කියන්නේ ක්‍රියාකාරී ඉගෙනුම. මේ ක්‍රියාකාරී ඉගෙනුම ඇතුලේ හැදෙන ළමයා ගහක අත්තක් කඩන්නේ නැහැ. පයට පෑගුණොත් සතෙක් එයාගේ ඇස්වලට කඳුළු වෙනවා. මේක ළමා සංවර්ධන අවදිවල
අවුරුදු 2කමාරක් 12ත් අතර මේ විදිහේ ළමයෙක් හැදුනොත් ඒ හැදෙන ළමයාට අවශ්‍ය ආහාර ටිකත් එක්ක මේ ළමයා කිසිම විදිහකට අර මිනී මරන්න පුළුවන්, අනුන්ගේ දේවල් අයුක්ත සහගත විදිහට පැහැර ගන්න පුළුවන්, උදුර ගන්න පුළුවන් ළමයෙක් නෙමෙයි. ඒ කියන්නේ මේ වෙළඳපළ ක්‍රමය ඒ ළමයාගේ භාවිතාව තුළ බිඳ වැටෙනවා. ඒ කියන්නේ අයුතුලාභය බිඳ වැටෙනවා. අයුතුලාභය පවතින්නේම ඒ මිනිස්යා අහිමි වෙච්ච නිසා රටේ, ලෝකේ. ඒ මිනිස්යා බිහි කිරීම තමයි මේ අධ්‍යාපනයේ මේ ජාතික අරමුණු වලින් කතා කරන්නේ. හැබැයි මේ ජාතික අරමුණු වලට ඉඳුරාම වෙනස් විභාග කොළ එකතු කරන, සහතික එකතු කරන අධ්‍යාපනයක් තියෙනවා. අපි මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමේ භාවිතාවකට තමයි ගියේ. ඒ ගිය භාවිතාවේ අපි කරපු පර්යේෂණයේ අග්‍රඵලය තමයි දරුවා වෙනස් කරන සම්භවන ඇගයුම් ක්‍රමය. ඒක වෙනුවෙන් තිබුණු ගැටලුව තමයි සම්පින්ඩිතක ඇගයුම් ක්‍රමයට වෙනුවට. ඔව්. ඒකෙදි අධ්‍යාපනඥයන්ට තිබුණු ගැටලුව තමයි මේක විශ්වසනීය සහ විද්‍යාත්මක ක්‍රමයක් කොහොමද මේකට හොයාගන්නේ කියන එක. සහ මැනුම් ක්‍රමයක්. ඒකට තමයි ඒගොල්ලෝ ඒක අතෑරලා සම්පින්ඩිත ඇගයුම් ක්‍රමය. ඒ කියන්නේ පැය දෙකකදී මතකය නිර්මාණාත්මකව කොලයකට වැමෑරිය හැකි ඇගයුම් ක්‍රමය පවත්වාගෙන ගියේ. අපි ඒකට විකල්පය ඉදිරිපත් කළා. මෙන්න අපේ ඇමතිතුමා කිව්වා වගේ සිසු ජර්නලය, දෙමාපිය ජර්නලය, ගුරු ජර්නලය. මේ තුන ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ දැන් අද මේ අලුත් සිලබස් එක ඇවිල්ලා තියෙනවා. මට හරි සතුටුයි. මේ අපේ මහන්සියේ අග්‍රඵලය මේක ක්‍රියාකාරී ඉගෙනුම, නිපුණතා පාදක ඉගෙනුම නෙමෙයි. 2016 ඉඳලා මේවා දැන් ක්‍රියාත්මක වෙනවා ලංකාවේ ඉස්කෝලවල. හැබැයි අවාසනාව තමයි මේක ක්‍රියාත්මක කරන්න අධ්‍යාපන මනෝවිද්‍යාත්මකව අපි යෝජනා කළා පන්ති කාමරයක ඉන්න ඕන ළමයි සංඛ්‍යාව 20යි කියලා. මේකේ තියෙන 35යි. ළමයි 35ක් තියාගෙන මේක කරන්න බෑ. මොකද ගුරුවරයාගේ මනසට ධාරණය කරගෙන සිහියේ තියාගන්න පුළුවන් ළමයි 20ක් තමයි මනෝවිද්‍යාත්මකවම. ඒකටත් ගුරුවරු දෙන්නෙක් එකතු වෙලා. එතකොට අන්න එතනදී මේ කියන ප්‍රමිති ටික, ඒ කියන්නේ චාප කියපු මේ ජාතික අරමුණු ඇතුලේ තියෙන ප්‍රමිති ටික පොතේ තියෙන ඒ ප්‍රමිති ටික ළමයා තුළට ග්‍රහණය වෙනවා. ප්‍රමිති ටික ඒ මේ පුත ඔබ කියන්නේ මේ දැනට ඉදිරිපත් කරලා තියෙන අපි කරපු පර්යේෂණයේ යම් බලපෑම් ඇතුල් වෙච්ච අලුත් අධ්‍යාපනඥයෝ ඒක සාර්ථකව කෙලවරට ගිය එකක් නෙමෙයි. වෘත්තික කියන්නේ 100%ක් ඒක කියලා නෙමෙයි මේ කියන්නේ. අපි මේකට ඒක බලපෑමක් උතන තියෙනවා. අපි මේකට පක්ෂයි. අපි මේකට කැමතියි. මේක කරගැනීමේ ගැටලුවක් අපිට තියෙනවා. කරගැනීමේ ගැටලුව තමයි ගුරුවරයා පුහුණු කරන විලාසය. ඊළඟට නිපුණතා, තක්සේරු, ඇගයුම් උපකරණ මේ සියල්ලම අර්බුද. හැබැයි මේ අර්බුද ටික ලියා ගන්න පුළුවන් චාප වගේ මාධ්‍යවේදීන් මේ වැඩේ අතට ගත්තොත් අපිට ලොකු ජවයක් වෙනවා. ලොකු ගමනක් යන්න පුළුවන්. සමාජයේ මේක ගැන දැනුවත් වෙනවා. ගුරුවරුන්ට මේක ගැන උවමනාවක් තියෙනවා අවංකවම. හැබැයි හැමෝටම නෙමෙයි. ඔව්. 100ට කොහොමත් කියන්නකො 100ට 10ක් ඉන්නවා මේකට බොක්කෙන් වැදිහත් වෙන අය. මේ 110ත් එක්ක එකතු වෙච්ච ඉතුරු කොටස එකතු වුණාම 160කට වඩා වැඩි. හැබැයි ඒගොල්ලෝ විවිධ වූ සීමා මායිම් ඇතුලේ. හැබැයි මේකට විරුද්ධ වෙන්නේ 115ක විතර පිරිසක් විතරයි. මේක දෙයියන්ගේ පිහිටෙන් මේක අපිට එළියට ගන්න පුළුවන් වුණොත් මේ සමාජයේ අලුත් මානව පරම්පරාවකට උපද දෙන්න පුළුවන්. කියන්නේ ආදරේ කරුණාව හඳුනන, තමන්ගේ ජාතිකත්වයේ පවතිද්දිම අන්‍ය ජාතීන්ට ගරු කරන, කම්මැලිකමට ගෙදරට වෙලා ඉන්නව වෙනුවට වෙහෙස මහන්සි වෙලා වැඩ කරන දෙයින් අනේකාගේ දේ පැහැර ගන්නවා වෙනුවට අනේකාටත් යුක්තියක් සාධාරණයක් ඉටු කරන අලුත් මානවයෙක්. මේ අලුත් මානවයා වානරයාගෙන් වෙන් වෙච්ච කෙනෙක්. මොලේ මේවත් මම හොයාගත්තුවා නෙමෙයි, මේවත් මම වෙනත් අය මේව සම්බන්ධව දන්න විශේෂඥයෝ කියපුවා. මේ මොලේ උරග, පෙරමානව, මානව මෙහෙම තල 4ක් තියෙනවා. මේ තල 4 ඉහළින්ම වර්ධනය වෙච්ච මානවයෙක් හැදෙන්න නම් මානසික ආහාර වගේම කායික ආහාර අවශ්‍යයි විධිමත්ව. ඒ කායික ආහාර වලට කෝටි ගණන් සල්ලි යන්නේව නෙමෙයි. චීස්, බටර්, හැම්, බේකන් නෙමෙයි ඕනේ. අපි අර චාප කියන වෙළඳ පොළට අහු වුණාම තමයි අපි මේ පෝෂණය වෙනුවෙන් චීස්, බටර්, හැම්, බේකන් හොයන්නේ. එතනින් මිදිලා අපිට පුළුවන් නම් මානවයාට
ඒ මානව පරම්පරාව බිහි කිරීමට අවශ්‍ය කරන ආහාර ඇවතුම් පැවතුම් ටිකත් මේ අධ්‍යාපනයත් විධිමත්ව ඉස්සරහට ගන්න මේ රට අවුරුදු 5කින් අපිට වෙනස් කරගන්න පුළුවන් දැන් මේ වෙනකොට 2018 අයවැය සම්මත වෙලා තියෙන ඔබ තියෙන කාර්යනීතිය. දැන් ක්‍රියාත්මකයි. 2018 අයවැය යෝජනා 2020 දක්වාත් යනවා. දැන් මේ වෙනකොට ලංකාවේ නිදහස් අධ්‍යාපන අවස්ථා අවශ්‍ය නැහැ ඒවා අහෝසි කරන්න ඕන කියන දැවැන්ත මැදිහත්වීමක් කරමින් තිබෙනවා. ලෝක බැංකුවත් ජාත්‍යන්තර ආරම්භවල ඊට සම්බන්ධ වෙලා අපි ණය අරගෙන විවිධ ආණ්ඩුවලට අත්සන් කරලා තියෙනවා. චන්ද්‍රිකා මහින්ද දැන් රනිල් මෛත්‍රියාගේ. එහෙම ක්‍රියාන්විතයක් යනවාද? ඔව්. මට දත් එක පෙන්වන්න පුළුවන්. හරි ඇත්ත. මේ සියල්ල අන්තර්ජාලයේ තියෙනවා. ඔව්. අපි මොනවා කතා කරත් මේ මොකද වෙන්නේ ඒක දැන් වෙනවා. වෙමින් තියෙනවා. ඒ අනුව තමයි විශ්වවිද්‍යාල සියල්ල ඔය ඉවර කරලා දාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. වෛද්‍ය සේවාව අවශ්‍ය කරන්න යන්නේ. නිදහස් සෞඛ්‍ය සේවාව ඉවර කරන්න යන්නේ. ඔක්කොම ඊට අදාළයි. පාතර යනවා. එතකොට මගේ තර්කය දැන් මේ මොහොතේ ලංකාවේ ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවල කෙලින්ම අධ්‍යාපනයට අතගහලා තියෙනවා. උසස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කරන විදිය ගැන අවශ්‍ය වාර්තා ඉදිරිපත් කරලා එකඟ වෙලා තියෙන ආණ්ඩුව. ගිවිසුම් මේවා. සල්ලිතරම් තියෙනවා. එතකොට දැන් ඔය තාරාහැරේ ගිවිසුම කියලා අත්සන් කරපු ගිවිසුම අන්තිමට අත්සන් කරේ තාරාඩි මිල් ගියා. ඊට පස්සේ පී.බී. ජයසුන්දරයි හැරලා තමයි අත්සන් කරේ. මහින්දේ කාලේ ඒක එහෙම කියන්නේ. දැනුත් මේ මොහොතේත් ඒක වෙනවා. එතකොට අන්තිමටම ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් ගත්තා. යාන්දුවත් මේ යාන්දුවත් ගත්තා. දැන් ඒක තවත් අහවුරු කරලා අත්සන් කළ වෙනවා වැඩි මේ විලාසයි. මම අහන ප්‍රශ්න ඔබ දෙපොළගෙම මම අහනවා මුලින්ම ඔබෙන් දැන් මේ දැනට ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවල ඉදිරිපත් කරලා දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මම කියන්නේ ඊනියක් කියලා. ඒ වාසා මේ අතර තියෙන සම්බන්ධය සහ පරතරය මොකක්ද? දැන් චාපා කිව්වා වගේ තාරගේ කාලේ ඉඳලම මේ ගිවිසුම් ක්‍රියාත්මකයි. හැබැයි ඔය ගිවිසුම් ඔහොමම තියෙද්දි තමයි චාපා මේ පොත එළියට ඇවිල්ලා මේ පොත හරහා කාරක සභා පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් 32ක් පැවතිලා ඒ කාරක සභා රැස්වීම් 32කදී සම්පත වෙච්ච අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව එළියට එන්නේ. ඒ කොහෙවත් තියනවාද මේ නිදහස් අධ්‍යාපනයේ පිළිබඳ මූලික පදනම? තියෙනවා මේකෙත් තියෙනවා. ඉතින් නමුත් තාප කියන දේ තියෙනවා. එක පැත්තකින් ඒක යනවා අනිත් පැත්තෙන් මේක යනවා. මේක තමයි ලෝකේ. කොයි හරියද මේ කෘති මතකවල පෙන්වන්න පුළුවන් පොදු ගුරු මාර්ගෝපදේශ කියන එකේ සමන් දල වශයෙන් පෙන්වන්න පුළුවන් කොයි හරියද මේ නිදහස් අධ්‍යාපනය කියලා මම උත්සාහ ගන්න. එතකොට මම කියන්නේ ඔබේ ප්‍රවේශය ගන්නවා නම් ඒ කොටසත් එක්කම අපි කියන්නේ. ඔබ ඊළඟ දැන් ඇත්තටම නිදහස් අධ්‍යාපනය කියන එක දැන් මේක 40 ගණන් වල ආරම්භ වෙලා තාම ක්‍රියාත්මකයිනේ. ඒකට විවිධ බාධා ප්‍රශ්න ගැටලු අභියෝග එල්ල වෙමින් තියෙනවා. අනිත් පැත්තෙන් තියෙන තර්කත් සමහර ඒවා සම්පූර්ණයෙන් බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අධ්‍යාපනයේ නිදහස්ව හැමෝටම සමාන අවස්ථා නිර්මාණය කරලා තිබුණාට මේ නිදහස් අධ්‍යාපනයේ අවස්ථා හැමෝටම සමානව භුක්ති විඳින්න පුළුවන් වෙලා නැහැ. ඒක නැත්ත ඈත පිට බක්පිටියා ඉස්කෝලේ ළමයාට කිලෝමීටර් 5ක් 6ක් පයින් ගිහිල්ලා ඊටාම පුංචි ඉස්කෝලේක සමාජ පොතක් පෑනක් නැතුව පාවන් රහිතව රත් වෙච්ච මහ පොළොවේ අඩිය තියාගෙන ගිහලා ඒ දරුවා ඉගෙන ගන්න විදියයි රාජකීය විද්‍යාල දරුවා ඉගෙන ගන්න විදිය අතර සමාන අවස්ථා දෙක සමාන වෙන්න පුළුවන්. නමුත් භුක්ති විඳින තියෙන මේ ස්වරූපේ සමානත්වයක් නැහැ. ඔව් ඒක හදන්න ඕන. සමානත්වයක් නැහැ. ඒක හදන්න ඕන. ඒක ඉතිහාසය පුරාම හදලා තිනවා හදන්න බැරි වෙලක් තියෙනවා. ඒ තමයි ඇත්ත. දැන් මම කියන්නේ නිදහස් අධ්‍යාපනය කියන එකට අත තියලා ඒක විනාශ කරන්න කාට හරි කොයි ආණ්ඩුවකටත් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට බලයටපත් වෙන ආණ්ඩුවට පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. හැබැයි දැන් වෙමින් තියෙනවා. නෑ ඒක නම් ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නැහනේ. දැන් උදාහරණයක් අපි ගන්නකෝ දැන් මේ සයිටම් ප්ලස් එක ගමුකෝ. අවසානයේ සයිටම් අවෝසිනේ. රාගම වෛද්‍ය විද්‍යාලයේත් එහෙම නේද? ඔබ දන්නවනේ දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු මම අන්තිමට එතනට එන්නේ හිටියේ. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය අර අහෝසි කරාය කියලා කියන සයිටම් ආයතනයේ ශිෂ්‍යාවගේ දුක්ගැනවිල්ල අහලා සුප්‍රීම කෝට් එක ශ්‍රේෂ්ඨාධිකරණයේ වෛද්‍ය සභාවට නියෝග කරනවානේ අය වෛද්‍යවරයෙක් කරන්න කියලා. ඔව්. ඒතර එහෙම බරපතල නෑ සයිටම් එක පවත්වාගෙන යන්න කියලා නෙවෙයිනේ. ඒ වෛද්‍යවරියක් කරන්න. ඒකට අවස්ථාව දෙන්න කියලා කියන සාධකම්. සරලද ඔබ හිතන්නේ මේ වෛද්‍ය සභාව මගේ අරලා සුප්‍රීම කෝට් එක කියනවනේ මෙන්න මෙයා වෛද්‍යවරයෙක් නෑ ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්න තීන්දුව කියන අධිකරණයක් දෙන තීන්දුව හැම වෙලාවෙම තාර්කිකව සමාජගතව සමාජ සන්දර්භය තුල හේතුඵලවාදී විදිහට විග්‍රහ කරන්න බැරි වෙනවානේ. මට දීලා තියෙන තීන්දුවත් මට පුජ්‍යලිකව දීලා තියෙන තීන්දුවකුත් තියෙනවා. මම ඒක විවේචනය කරන්න යන්නේ නැහැ. ඒවා සාධාරණ නෑනේ.
මට ඉතා අසාධාරණ තීන්දුවක් සෙට් අධිකරණය දීලා තියෙනවා. අදලා අපි කතා කරන අර්බුදේ ඉතාම සංකීර්ණ බරපතල තැනක තියෙනවා. නෝනේ නමුත් ඒකෙන් සයිටම් එක නැවත පණ ගහන්න බෑනේ. ඒක මරුණා. ඒක ඉවරයි. ඒකට සමාන දේවල් අනාගතේ වී වෙන්න පුළුවන්. දැන් මේමනේ අපි දැන් තාපා අපි එහෙම කතා කරනවා නම් මාළඹේ සිට් එක කොහොමද තියෙන්නේ? සල්ලි අරගෙන ගන්න එන්නයි බීම් එක කොහොමද තියෙන්නේ? වෛද්‍ය වෘත්තිය සහ වෛද්‍ය වෘත්තියට විතරනේ ඕක අපි කතා කරන්නේ. දැන් මම කියන්නේ ඒකේ අසාධාරණ මම ඒකට විරුද්ධ නැහැ. සයිටම් එක අවුස් කරන්න කළ යුතු කියන දේ මම හිටියා. ඒතර වෛද්‍ය වෘත්තිය එහෙම සෙල්ලම් විදියට හැමෝටම වෛද්‍යවරු වෙන්න ඉඩ දෙන එක පිළිබඳ ජීවිත පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවානේ. හැබැයි මේ වෛද්‍යවරු අතර වැරදි සිදු වෙනවා කියලා නෙමෙයි. අර වෛද්‍යවරු අපොන් තවත් වැරදි වැඩි වෙයිනේ අඩු වෙන නෙමෙයිනේ අර විදිහට આવොත් එහෙම. ලෝකේ හැම රටකම තියෙනවා වෛද්‍ය සභාවක් වෛද්‍ය පිළිබඳ ඉතාම ප්‍රමිතිගත රාජ්‍ය මැදිහත් තියෙන නියාමනයක් තිබෙනවා. අපේ ලංකාවේ ඒක තමයි තිබුණේ. ඔව්. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයෙන් ක්‍රමෙන් පැවතවිලා ඉතාම විශිෂ්ට තැනකට අපි ඒක ඔසවාගෙන අඩුපාඩු වෙනම තියෙනවා. අපි තියෙනවා. වෛද්‍යවරු අතින් එන වැරදි එන වෛද්‍ය සභාවට පැමිණිලි කරපුවාම පරීක්ෂණ කළ දුන්නේ 513කට. ඒව වෙනම කරන්න ඕනේ අනිවාර්යයෙන්. ඒක වෙනම කතන්දරයක්. ඒ කියවෙන්නේ වෛද්‍ය සභාව හොසි කරන්න කියලා. නෑ වෛද්‍ය සභාව හොසි කරන්න කියලා නෙමෙයි මම කියන්නේ. විභාග හරියට පැවැත්වුන්නේ නෑ. හැබැයි සමහර වෙලාවට සමහර ආයතන දැන් මට කියන්න තියෙනවා හිතෙනවා සමහර ආයතන ඩෝසර් කරන්න කියලා. හරි මම ඒක දැන් මෙතන කියන්නේ නැහැ. ඒක පවතින එකෙන් වෙන්නේ සමාජයට හානියක්. දැන් ඕක මේ කොළවල තියෙන එක දැන් මෙතනදී දැන් චාපා මේකට තර්ක කරනවා නම් නිදාස් අධ්‍යාපනය අවුල් කරන්නේ නිදාස් අධ්‍යාපනය තහවුරු කරන්න තමයි මේක ඉදිරිපත් කරන්නේ. එතන තමයි අපි ලියා ගන්න ඕනේ. ඔව් මේක නිදාස් අධ්‍යාපනය තහවුරු කරන්න. නිදාස් අධ්‍යාපනය විනාශ කරන්න මේ ඉන්න කිසිම මේ තියෙන බලයටපත් වෙන ඡන්දෙන්පත් වෙන කිසිම ආණ්ඩුවකට බෑ. එනදී වෙනම විදිහකට කොහොම හරි ආණ්ඩුවක්පත් වෙන නිදාස් අධ්‍යාපනය අවුල් කරන්න. තාපා අපි ප්‍රශ්න දෙකකට මුහුණ දෙනවා. එක පැත්තකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව සහ ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල් මම ඒකට කියන්නේ මේ ධනපති රටවල් කියලාවත්. හොඳේ. ඒ රටවල් විසින් එක පැත්තකින් කරන බලපෑම. අනික් පැත්ත තමයි අපි විසින් කරන බලපෑම. මේ දෙක අතරේ තමයි රාජ්‍ය දෝලණය වෙන්නේ. මේ දෙක අතරේ අධිරාජ්‍යවාදයේ පරදවල අපි ලැබුව ජයග්‍රහණයක් තමයි මේ පොත. මේක අපි ලැබුවේ ජයග්‍රහණය කළේ අපි නොකඩවා සහත් නොහැර පහර දුන්නු නිසා. අපි නොකඩවා උපාල් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පොත තිබුණාට මේ පොතේ තියෙන දේ නීතිගත වෙලා නැහැනේ. එතනට තමයි මේ යන්නේ. ජයග්‍රහණයක් ලැබලා නැහැ. පොත විතරයි. නෑ නෑ මේ පොත විතර නෙවෙයි පාර්ලිමේන්තු කාරක සභා 32 කරා. නෑ නෑ මේ මොනවද තිබුණත් මේක අපි සම්මත කරගෙන යන්න පුළුවන් වෙන්නේ චාපා. ඊළඟ දුර යන්න පුළුවන් වෙන්නේ චාපා. කොලයකට සීමා නොවි ඕක. නීති පොතකට සීමා නොවි භාවිතාවට ගෙනියන්න පුළුවන් වෙන්නේ චාපා අපි අත් නොහැරින අරගලයකින් විතරයි. ඒ අත් නොහැරින අරගලේ උපාය උපක්‍රම ක්‍රමෝපායන් කවරේද යන්න පිළිබඳව අපි විග්‍රහ කරගන්න ඕනේ. මොකද අපි ඒක විග්‍රහ කරගත්තේ නැත්නම් අපි මේක කරනවා වෙනුවට ඒගොල්ලෝ කරන එකේ පැටලිලා ඒගොල්ලෝ ඒක කරන එකට අපි විරුද්ධයි කිව්වට ඒගොල්ලෝ ඒක නවත්තන්නේ නැහැ. මොකද මේ අවුරුදු 60 පුරාම ඒගොල්ලෝ නොකඩවා සහ නොනවත්වා ඉස්සරහට ආවා. ඒගොල්ලෝ නොකඩවා සහ නොනවත්වා ඉස්සරහට එනකොට යම් විදියකට අපි ජයගත්තා නම් ජයගත්තේ ඊටාම තීරණාත්මකව ඒගොල්ලෝ කරන දේ නොබලා අපේ අරගලේ අපි ඉස්සරහට ගෙනිච්ච තැන්වල විතරයි. දැන් මේකත් මෙතන නතර උනේ තව යන්න කොන්දේ පණ ඉතුරු නොවුණු නිසා අපේ. මේක වෙනුවෙන් සටන් කරපු අපි කීප දෙනෙකුගේ කොන්දේ පණ තව ඉතුරු වුණා. මේ කාරණේදී සිද්ධ වුණේ එකක් තමයි මේ ආණ්ඩු පෙරලියත් මේකට බලපෑවා. ආණ්ඩු පෙරලිය සිද්ධ වෙන අවස්ථාවේදී මේ ගැන සංවාදක සාකච්ඡාවක් හිටියා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේක ක්‍රියාත්මක කළ යුතුයි කියන දන ඉතියාගෙන කාර්ය සභාව 32කට සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ලියවිල්ල එළියට ගත්තා. පනත විදියට පාර්ලිමේන්තුවට ගෙනියන්න තිබුණේ වඳුරු ගුණාන්ද නැමැතුමා. ඒක කිසි මේ අකමැත්තක් තිබුණේ නැහැ. ආයක පනත විදියට සම්මත කරන්න තීරණය කළා තිබුණා. නමුත් මේ පනත සම්මත කිරීම තුලම අතිවිශාල ජයග්‍රහණයක් එන්නේ නැහැ. ඒක ප්‍රායෝගික භාවිතයට ගෙන්නන මේ ඔකින් තියෙන අඩුපාඩු කරන සංශෝධනය වෙන්නේ. ඒකට මහා වැඩ ගොඩක් තියෙනවා. ඒකට අදාළ ක්‍රියාමූල පර්යේෂණය තමයි නැගෙනහිර පළාතේ විමල වීර ඇමතිතුමාගේ මූලිකත්වයෙන් අපි කළේ. මේකට ආචාර්ය මහාචාර්යවරු මහා ගොඩක් මැදිහත් වුණා. ඒ සියලු දෙනා මැදිහත් කරගෙන කරපු එකක් මිසක මම වගේ පොඩි මිනිහෙක් තනියම කරපු දෙයක් වත් ඇමතිතුමා කරපු දෙයක්. මම න්‍යායික ප්‍රශ්නයක් පතු කරන්නේ මේක අපි අර සාකච්ඡාව පළල් කරන්න මම මේ කතා කරන්නේ. දැන් මේ ඔබ ඉදිරිපත් කරපු 1 අයිතිවාසිකම් වගකීම් වරප්‍රසාදා සමවස්ථා කියන එක තියෙනවා පොතේ. දැන් මේ කල්පනාවෙන් ඇහුවොත් මේකේ තියෙනවා අධ්‍යාපනයේ සෑම දරුවෙකුගේම මූලික අයිතිවාසිකම කී. දැනට ඒක ව්‍යවස්ථාවේ නෑ. ඒක දාමු කියන නෙවෙයි කියන්නේ නෑ.
සියලුම දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමට ඇති සමානාත්මතාව තහවුරු කරමින් පාසල් අධ්‍යාපන පහසුකම් ලබා දෙන්නට නායකත්වයේ සැපයීම රජයේ වගකීම යටතේම සිදුවී යුතුය කියලා කියනවනේ. මේ කියන්නේ රජයේ නායකත්වයනේ. දැන් මේක පාවිච්චි කරන විදිහ තමයි එළියේ දැන් මේ මූලික අයිතිවාසිකම කරන්න අධ්‍යාපනය කිව්වම හොඳයි වගේ නැගට දැනෙනවනේ. නමුත් මේකේ තියෙන යටි කූට අරමුණ තමයි දැන් මට ඉගෙන ගන්න දැන් මට වෛද්‍යවරයෙක් වෙන්න ඕන නම් මේක මගේ අයිතිවාසිකම. දැන් මට සල්ලි දීලා මේක කරගන්න දෙන්න. මට තියෙනවා මේ කෝටි 3ක් මට ඒ වෛද්‍යවරයෙක් වෙන්න බැරි. ඒතකොට මම යනවා මේ දැන් සයිටම් එකේ O ලෙවලුත් නැති ශිෂ්‍යයෙකුට යන්න පුළුවන් සුප්‍රීම කෝට් එකට මෙන්න මගේ මූලික අයිතිවාසිකම මම කඩලා මොකද්ද මූලික අයිතිවාසිකම මට අවශ්‍යයි වෛද්‍යවරයෙක් වෙන්න ඒක කරන්න ආයතනයක් තියෙන මුන් එන්න දෙන්නේ නැහැ මට ඒකට. ඒතකොට මේකට කූට අරමුණක් තියෙනවා බරපතල මේ මොහොතේ. හැබැයි ඉතින් මෙහෙමයි රටක දැන් වෛද්‍යවරයෙක් වෙන්න අවශ්‍ය මූලික සුදුසුකම් සපුරන්න ඕනනේ. දැන් උසස් පෙළ සම්පතත්වයේ තමයි සයිටම් සිද්ධියේදී S3 පල්ලෙහාට දැම්මනේ. ඡාප කියපු දේ මම ඡාප. ඒක එක්තරා අවස්ථාවකගේ ගැටලු විසලා අවසන් කිරීම සඳහා මේක ඉවර කරන්නනේ. එහෙම වුණත් එහෙමනම් මේක තමයි බරපතල. නෑ ඒක එතන එහාට වළංගු වෙන්නේ නැහැ. තර්කේම ගන්නකො ඡාප. එහාට වළංගු වෙන්නේ නැහැ. එහෙම අද සුසුකමක් තියෙන වෛද්‍යවරයෙක් ඉන්න බෑනේ. නෑ ඡාපට ඉතිහාසෙත් එහෙම ඇවිල්ලා ඔය තර්කේම ගන්නකො ඡාප මේ පැත්තට දැන් ওই ඡාප කියපු තර්කය හරි. මානව හිමිකම් යටතේ සල්ලි තියෙන කෙනෙකුට මට ඉගෙන ගන්න අයිතිවාසිකමක් නැහැ. ඒක නිසා මම මෙහෙමයි කියලා උසාවිය යන්නත් පුළුවන්. මේ මූලික අයිතිවාසිකම් යටතේ ආපුවම. ඒ වගේම ඔව් දැනටම මේක වෙනුවෙන් දැනටම මේක අපි ඉදිරිපත් කළාට පස්සේ අධ්‍යාපනයේ චක්‍රලේඛයක්ම ආවා අදාළ පළාතේ හරිද තත්ත්ව කළමනාකරණ සහ ප්‍රමිති ඒකකය කියලා එකක් බිහි කළා. මේකේ වගකීම තමයි ඡාපා සෑම දරුවෙක්ම ඉස්කෝලේට ඇතුල් කරන එක. සෑම දරුවෙක්ම එක හෝ දරුවෙක් ඉස්කෝලේට ඇතුල් නොකළා නම් එක හෝ දරුවෙකුට ඉගෙන ගන්නට අවස්ථාවක් නොදුන්නා නම් ඒකට වග කියන්න ඕනේ ග්‍රාමයේ ග්‍රාම සේවක. ඒකට වග කියන්න ඕනේ ගමේ අදාළ පූජ්‍ය උතුමාණෝ. ඒකට වග කියන්න ඕනේ ප්‍රාදේශීය ලේකම්, පොලිසියේ OIC. හැබැයි මේ පළාත් බද කළමනාකරණ හා ප්‍රමිති ඒකකේ ක්‍රියාත්මක නැහැ. හරිද? මේව හරහා ඒ ගෙනාපු දේ උඩ පහුගිය කාලේ මමම මැදිහත් වෙලා ඉස්කෝලේ නොයන ළමයින්ගේ තැන්වලට ගියා. ගියාම එක තැනකදී ඒ ළමයාගේ තාත්තා වක්පිහිය ගත්තා. ළමයාව ඉස්කෝලේට ගෙනියන්න ආපුවාම මගේ කොල්ලා ඉගෙන මේ තැඹිලි කැපුවේ නැත්තම් අපිට කණ්ඩ විදියක් නැහැ. ගෙදර 7 දෙනෙක් ඉන්නවා. උන්ට කන්න දීපන් කියන්නේ. දැන් උන්ට කන්න දීපන් කියනකොට ඒ වගකීම පැවරුනේ දිසාපතිට. ඒ වගකීම පැවරුනේ පොලිසිය OICට. ඒගොල්ලන්ගේ වගකීමක් ඒ පවුල බඩගින්නේ නොතිය. ඒ පවුලේ ඉන්න දරුවෝ 5 දෙනාටම ඉගෙන ගන්න අවශ්‍ය පහසුකම් සැලසීම. හැබැයි මේ ප්‍රමිති ඒකකේ ක්‍රියාත්මක වුණා නම් අර එක දරුවෙක්වත් බඩගින්නේ නැහැ. ඔක්කොමලා ඉස්කෝලේ යනවා. මෙන්න මේවා ක්‍රියාත්මක කරගන්න ඡාපා කොලේ ලිව්වට වැඩක් නැහැ. අපි මහන්සි වුණාට අපිට තනියම කරන්න බෑ. ඡාපල වගේ උදව් කළොත් මේ හොඳ පැත්ත එළියට ගන්න. මේ හොඳ පැත්ත එළියට අරගෙන ඉස්සරහට ගෙනියලා මේක ගන්න. අන්න එතකොට මේකෙන් වැඩක් වෙනවා. නැත්තම් ප්‍රමිතිකක මොකද? ඕකට තමයි ප්‍රාදේශීය ලේකම් කෙනෙක් ඉන්නවා, ගමේ ඉන්න ග්‍රාම සේවක කෙනෙක්, පොලිසිය ඒගොල්ලෝ මේ මෙකනිසම් එක ඒගොල්ලන්ට වෙන වගකීම් පවරන නෑ මේක මම කියන්නේ ප්‍රාදේශීය ලේකම් කෙනෙකුට නැති එකක් නෑනේ. අන්න හරි. නැති කාර්යභාරයක් නෑ. ඒකට දැන් ඕකට වෙනම එකකයක් හදන්න ඕන. ඒව සමාජ සාකච්ඡාවකට යන්න ඕනනේ. හරිද? මම ප්‍රායෝගිකව මම විශ්වාස කරන දේ ඡාපා මේ කිසිම ආණ්ඩුවකට නිදහස් අධ්‍යාපනය අවශ්‍ය කරන්න යන්න බෑ. පවතින්න බෑනේ. ඒකට අත ගහපු ගමන් ප්‍රශ්න. දැන් සයිටම් එකේ මම විශ්වවිද්‍යාල විශේෂයෙක් විදිහට අරගලයක ඉඳලා හිටපු කෙනෙක්. නමුත් අපේ කාලේට වැඩිය 88 89 29 ගේ හිටියේ විශ්වවිද්‍යාලේ. එතකොට ඒ යුගයටත් වැඩිය සයිටම් එක සම්බන්ධයෙන් වැය කරපු මිනිස් ශ්‍රමය, කැපකිරීම, අභියෝගාත්මක ඇසිරීම, අධිෂ්ඨානශීලීත්වය එතරම් ඉතා බරපතල කාරණයක්. හරිද? එතකොට දැන් ඒකට මේ මහජන සහායක් මේ ලොකු මහජන සහායක් තිබුණා කියලා එකකුත් නැහැ. දැන් සාමාන්‍යයෙන් දැන් මේ සයිටම් ආයතනයේ තියෙනවා කියලා මේ අපේ ගමේ බණ්ඩයියටපත් යන සයිටම් එක මහත්ව මොකද්ද මහත්ව ඒක? නමුත් ඒ සංවිධානාත්මක මෙහෙම මේකල් මහත්මයක් ගන්නේ. ඔව් ඊටම. ඒක සංවිධානාත්මක ඒකෙදී ඒ පිරිස මේ සමස්ත මහජන සහායෝගය ලැබිච්ච එකක්වත් ඒක එහෙම එකක් නෙමෙයි. නමුත් මේ පිරිස ඊටම අධිෂ්ඨානශීල කටයුතු කරා. අපි සහාය දුන්නානේ. අපිත් මේ මතවාදීව සහාය දුන්නා. අපි සම්පූර්ණ ක්‍රියාකාරී දායකත්වයක් දුන්නා කියලා මම කියන්නේ නැහැ. නමුත් අපි මතවාදී සහාය දුන්නා. ඒ කාර්යයට. එතකොට දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේම අපිට පුජ්‍යලිකාන්ත විශ්වවිද්‍යාල ගණනාවක් විවෘතව තියෙද්දි ඒකට වචනයක් අපි කතා කරන්නේ. ආණ්ඩුවම දැන් NIBM එක කරා මුදල් අය කරලා උගන්වනවානේ. අපි ඒකට කතා කරන්නේ නැහැනේ. වෛද්‍ය වෘත්තිය සම්බන්ධයෙන් විතරමයි මේක සාකච්ඡාව තියෙන. ඉංජිනේරුවෝ එහෙම හදුනට කමක් නැහැ පුජ්‍යලිකාන්තයෙන්.
ගණකාධිකාරිවරු ඇතුළට කමන්නේ වෙනත් විදිහේ උපාධාරින් ඇතුළට කමන්නේ වෛද්‍ය උපාධාරින් විතරක් දෙන්න බෑ කියලා කියන්නේ. එහෙම නෙමෙයි ප්‍රශ්නය. නෑ මම කියන්නේ ඒක එතනට අපි සාකච්ඡාවට යන්න ඕනේ නෑ. අදාළයි මේක මෙතන මේක තැනක එක තියෙනවා මෙන්න මේක ටිකක් සාධනීය විදිහට ගොඩ ගන්න පුළුවන් එකක්. ඒ කියන්නේ බාලාංශයේ ඉඳලා බේසික් ඩිග්‍රී එක. අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය බේසික් ඩිග්‍රී කියන්නේ මූලික උපාධිය දක්වා තමයි නිදහස් අධ්‍යාපනය කියලා අපි යෝජනා කරන්නේ. ඒ කියන්නේ 1946 CWW කන්නංකර ප්‍රතිසංස්කරණ වලින් යෝජනා කරපු ක්‍රමවේදය ඒක. ඔව්. දැනට මේ වෙනකොට ඒක කියන්නේ දෙමාපිය කමිටු අර ආදි ශිෂ්‍ය සංගම් ආදි වශයෙන් ක්‍රමානුකූලව කප්පාදු කරලා වැය කරන මුදල් ඒ පාසල් වලට තමන්ගේ මුදල් හොයාගන්න වෙලා තියෙන ඔබ නෑ කිව්වට. දැන් පාසල්ට වෙලා තියෙනවා මුදලාලිගෙන් සල්ලි ඉල්ලගෙන අම්ලතාවකින් සල්ලි අරගෙන බිත්ති තුන්ද ටික ගන්න. දැන් මේ වෙනකොට කරලා තියෙන්නේ ලෝක බැංකුව මුදල් ටිකක් මුදා හැරියා. ඒ වගේ ළමන්ට අවශ්‍ය විකුණුම උපකරණ අරගෙන යනවා. දැන් ඊළඟට ඒක ඉවරයි දැන් ෆන්ඩ් එක. ඊට පස්සේ ඉස්කෝල වලට තමන්ගේ මුදල් හොයාගන්න වෙනවා. ඒක වෙලා තියෙන්නේ මේ මොහොතේ වෙනවා ඒක. මට පෙන්නේ දල වශයෙන් මේ තත්ත්වත් එක්ක. හරි. ඉතින් දැන් ඔබ කියන තර්කය එතන අදාළ නෑ. දැන් තාක්ෂණික ආයතන උපාධියක් ගැනීම මේකට අදාළ නෑ. නිදහස් අධ්‍යාපනය කියන්නේ මූලික උපාධිය දක්වා මිනිස්සු උපයන මුදලින් බදු මුදලින් ළමයාට ඉගෙනීම. ඒක ගැන කිසිම තර්කයක් නෑනේ. නෑ අපි අතර මම කියන්නේ මේකයි අපි දැන් මේක වෙනත් මාතෘකාවකට යන්නේ යමින් තියෙන නමුත් ඒක අදාළ නෑ කියලා මම කියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් පාසල් වලට සමහර පාසල් මේ මට්ටමින් පවත්වාගෙන යන්න ආදිචි සංගම් සහ දෙමාපිය සංගම් තමයි සල්ලි දෙන්නේ. ඒ මට්ටමින් පවත්වාගෙන යන්න. ඒවා දැවන්තයි. දැවන්ත වැඩේවා. චාපා ඔය ප්‍රශ්නේ විසඳෙනවා. ඔය ප්‍රශ්නේ බිහි කළ අවුලේ ඵලයක් මිසක පිළිතුරක් නෙමෙයි. බිහි කළ අවුල තමයි චාපා ඉස්කෝල ලංකාවේ 10000ක් තියෙනවා. මේ ඉස්කෝල 10000න් ප්‍රාථමික ඇත්තටම අපි ඉල්ලුවේ ප්‍රාථමික පාසල් 6000ක් දෙන්න. ප්‍රාථමික පාසල් 6000 කියන්නේ එකේ ඉඳලා 5 වෙනකන්. පන්ති කාමරයක ළමයි 20ක් ඉන්න. එක ඉස්කෝලේක ළමයි 200යි ඉන්නේ. ගුරුවරයාට විදුහල්පතිවරයාට හොඳට පාලනය කරගන්න පුළුවන්. දරුවා හොඳට පේනවා. දරුවා පයින් ඇවිදගෙන යන්නේ. මේවා නිකන් කතා කරපුවා නෙමෙයි. මේක කතා කරන්නේ ජීව විද්‍යාත්මකව දරුවාගේ ළමා සංවර්ධන අවධිවලට අනුකූලව මනෝවිද්‍යාවට අනුකූලව ළමා මනෝවිද්‍යාවට අධ්‍යාපන මනෝවිද්‍යාවලට අනුකූලව තමයි අධ්‍යාපනඥයන් යෝජනා කරන්නේ කිලෝමීටර් 2ක් ඇතුළත පයින් යන දුර ප්‍රාථමික පාසලක් තියන්න කියලා. මේක තමයි කරගෙන ආවේ. මේක කඩලා ප්‍රාථමික පාසල ළමයි නැති පාසල් 8000ක් බවට පත් කරලා ලංකාවේ. තරඟකාරී පාසල් 200ක් බිහි කරලා. ඒ පාසල් 200 ඇතුලේ තියෙන ප්‍රශ්නය තමයි අතන්ට ගෙනියලා තියෙන්නේ. ඒ පාසල් 200 ප්‍රශ්නය අත්හැරලා ඒ පාසල් 200 ඉන්නේ 13,000මාරයි. 30,000ක්ම අත්හැරලා එතකොට 43,000. 30,000කට උගන්වන්නේ නැති අධ්‍යාපනයක් මේක. 30,000ක් අත්හැරපු අධ්‍යාපනයක් මේක. ඒකෙන් ගලව ගන්න පුළුවන් වෙන්නේ අර ප්‍රාථමික පාසල් ටිකට. පන්ති කාමරයකට ළමයි 20ක් ඉන්න පාසලට බර දැම්මනම් ඔය පාසල වෙනුවෙන් කෝටි ගණන් සල්ලි යෙදවීම පාසලට අර ආදි ශිෂ්‍ය සංගමේ සල්ලි ගෙවීම වගේ කතා ටික අහෝසි වෙනවා. මේ ක්‍රමවේද ඔබ කියන ක්‍රමවේදය තමයි 80 දශකයේ වෙනකන් තිබුණේ. ඔව්. එතකොට උනේ දැන් රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරියට අපි පාසල් ශිෂ්‍යෝ 82 කියන අධ්‍යාපන දවල් පත්‍රිකාව. ඔව්. ඊට පස්සේ පොකුරු පාසල් ක්‍රමයේ ගෙනාව ඒක පුරග ගහවා. ඊට පස්සේ පළාත් සභා ජාති කියලා පාසල් වෙන් කිරුවේ. තනිකර ජාත්‍යන්තර මූල්‍ය ආරම්භ නිසා ලෝක බැංකුව දාපු ලණුවක් අපි කනවා. මගේ යෝජනාව තමයි මේ ඔබ කතා කරන්නේ දැන් ඔබ දෙපොළම කතා කරන්නේ මේ ශිෂ්‍යයාට උගන්වන විදියනේ. ඔව්. ස්වභාව ධර්මයක් එක්ක මිනිහෙක් නිර්මාණය කරන විදිහ ඔබ දෙපොළ කියන්නේ ඒක තරකයක් නෑ. මම කියන්නේ මේ ගොඩනැගිල්ල ගැන. ඔබ මේ කතා කරන්නේ ගොඩනැගිල්ල ඇතුළ ගැනනේ. දැන් මේ මොහොතේ ලංකාවේ නිදහස් අධ්‍යාපන අවස්ථා ඉවර කරන ක්‍රමවේදයක් වෙනවා. වෙමින් තියෙනවා දැන්. ඒක මට පෙන්නේ දැන් මේ මොහොතේ ඔබ අන්තර්ජාලයට ගිහලා බලුත් ලෝක බැංකුව වාර්තාක තියෙනවා. කරන විදිහ. එතකොට මේ සියලු පාසල් හිමින් පුද්ගලිකකරණය කරන්න කියලා කියන්නේ. මෙහෙම කියන්නකෝ තාපා. ඔව්. කොළඹ ක්‍රමවේදය කියුබාව අතට බැලුවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම මේක දේශපාලනික කාරණා තමයි. නමුත් මේ ආණ්ඩුව උත්සාහ දරමින් ඉන්නවා අධ්‍යාපනයේ බර ඇල්ලු කරගන්න වෙන්න පුළුවන්. හැබැයි මේ ආණ්ඩුව යන්නත් දාලා ඔබ නෑ හරි මේ මූල්‍ය ආරම්භලත් එක්ක එකඟ වුණාට අපි එහෙම අත්හැරීම් කරලා නෑනේ. අධ්‍යාපනයේ අත්හැරීම් කරලා නෑ. ඉතිහාසයේ පුරා ධනවත් පවුල් වල දරුවෝ ඉගෙන ගන්න පාසල් වලට දෙමාපිය සංගම් ආදි සංගම් බලවත් වෙලා තියෙනවා.
ළමෙක් ඇතුල් ඉස්කෝලේට ඇතුල් කරන එක සම්බන්ධ වෙනුත් සමහර තැන්වල ආදිවාසී සංගමයේ විරුද්ධත්වය නම් වෙනවා නම් ඇතුල් කරන්න විදියක් නැහැ. දෙමාපිය සංගමයේ විරුද්ධ වෙනවා නම් ඇතුල් කරන්න විදියක් නැහැ. ඒ අධිපතිවාදයේ ගොඩනැගිලා තියෙන නිදහස් අධ්‍යාපනයෙන්ම ඉගෙන ගත්ත අය ඇතුලෙන්නේ. ඒක ආණ්ඩුව කරන එකක් නෙමෙයිනේ. පසුකාලීන නෑ ආණ්ඩුව කරන දෙයක් නෙමෙයි. දැන් මට ඉස්කෝලේ වල නම් කියන්න යන විදියක් නැහැනේ. හරි දැන් සමහර වෙලාවට ආදි ශික්ෂා හමුවකට සමහර පාසල් වියදම් කරනවා ලක්ෂ 20ක්. දැන් සමහර පාසල්වල වතුර ටිකක් නෑ ළමයට බොන්න. ලක්ෂ 20ක් වියදම් කරනවා ආදි හමුවට. සංගම් සහ දෙමාපිය සංගම් පාසල් එක බද්ධ කරන නිල තත්ත්වය ඇති කරේ චන්ද්‍රිකා ගවර්න්මන්ට් එකෙන්. ඊට කලින් තිබුණ නොනිල එකක්. ඔව් දැන් ඒකෙදී දැන් චාපා දැන් මම කියන මට පොඩක් ඉඩ දෙන්න ඒකට. අපි කියමු ආදිවාසී සංගමයක් තියෙනවද කියලා බක්මිටියා ඉස්කෝලේ. පන්නල්ගම ඉස්කෝලේ. මම මේ කියන දුරස්ත ඉස්කෝලේ වල 95%කටම ඕම එකක් නැහැ. ඒ දැනටනේ. දැනට නෑ. එහෙම ඇති වෙන්නේ නැත්තේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. ඒ පාසල් බලවත් නැහැ. පාසල බලවත් වුණා තමයි සංගමයේ බලවත් වෙන්නේ. දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයක් තිබෙනවා පැහැදිලිවම මේ ජාතික. නෑ ඒ අපි ඒක පිළිගන්න ඕනනේ. අර පුංචි ඉස්කෝලවල බලවත් නැති ඉස්කෝලවල ඈත පිට ඉස්කෝලවල ඔය ආදිවාසී සංගම් කියනවා කියාද පාසල් සංගම සමිතියවත් කැඳව ගන්න විදියක් නෑ එන්නේ පාසල් සංගම සමිතියට. ඇත්ත කතාව ඒක. ඒක සම්පූර්ණයෙන්ම ආණ්ඩුවෙන් යැපෙන ආණ්ඩුව දෙන දේෙන් පවතින එකක් විතරයි ඒක. හරි. ඔය ආදිවාසී සංගම් දෙමාපිය සංගම් බලවත් වෙනවා. දැන් රාජකීය විද්‍යාල කොහොම බලවත්ද ඒක? තමයි විදුහල්පති තීන්දුව ගන්න බෑ සංගමයේ තීන්දුව ගන්න. ඒක ආණ්ඩුවේ නිල ප්‍රකාශනයක්ද? ආණ්ඩුවේ නිල වැඩ පිළිවෙලද නෑ. ඒ සිවිල් සමාජයේ ඇට ගැයුනේ. ඒ ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ ලෝක බැංකුව එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ධර්ම වියදම අඩු කරන්නයි කියලා කියන එක අලුත් ආරංචියක් නෙවෙයි. ඒක දිගටම අපි අඩු කරන්න කියන එක මම කොන්දේසි පනවල කොන්දේසි ක්‍රියාත්මකයි කියලා මම ඔව් නෑ නමුත් මම යාපා කියන එක මම යාපා කියන ප්‍රතික්ෂේප කරන්නේ නෑ. නමුත් ඒකට අපි ඇත්තටම මේ සමාජ ක්‍රමයේ තුල කිසිදු ආණ්ඩුවකට අධ්‍යාපනයේ එහෙම ගැලවිලා යන්න වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි. ඒ සමාජ ප්‍රතිවිරෝධතාවිතා පරපරයි නෙමෙයි චාපා. අපි මේ යාන්ත්‍රණය දියත් කරගන්න අපිට පුළුවන් නම් ගමේ දෙමව්පියෝ තේරුම් ගන්නව නම් මේ වැඩේ නිසා ගමේ දෙමව්පියන්ගේ ළමයාය මැරෙන්නේ. ළමයාගේ මොළයේ මැරෙන්නේ. මොකද මේ ඇමතිතුමාර කිව්වා 60%කගේ මොළයේ මැරීම පිළිබඳව. මේක ඇමතිතුමා කියන්නේ නිකම්ම නෙමෙයි. ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු, අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු, එතකොට මනෝවෛද්‍යවරු මේ සේරම එකතු වෙලා කිව්වා මේ පහේ ශිෂ්‍යත්වය අයින් කරන්න කියලා. එතකොට දෙමව්පියෝ ඇත්තටම මේ පහේ ශිෂ්‍යත්වය දෙමව්පියන්ට කරදරයක්. අම්මලා 1000කගෙන් අහන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තාම උපාලි නෑ අම්පාර නෙවෙයි මං අහන්නේ. දැන් රටේ මේ ප්‍රධාන පාසල් 80ට ඇතුල් වෙන්න ඕනේ දඟලන්නේ ඔක්කොමලා ඒ 80ට ඇතුළත් වෙන්න දැන් උදාහරණ අපේ ගම්වල සමහර ළමයි සමත් වෙනවා දැන් බක්මිටියා ළමෙක් පහවතර ඉස්සර සමත් වුණොත් ඒ ළමයාට අම්පාර දින දිය දෙන ජාතික පාසලට කිලෝමීටර් 56ක් එන්න ඕනේ. ඒ 56 එන්න බෑ. ඒ ළමයි ඉස්කෝල අර ඉස්කෝලෙම යන්නේ. අර ළමයාට දසවද දීලා පහවතර ඉස්සර සමත් කරුවට ඒ ඉස්කෝලෙම ළමයි යන්නේ. මොකටද මේ අර ඉස්කෝලේ 80ට ළමයි ගන්න ඕන ඒකට වෙන විභාගයක් තියාගන්න පුළුවන්. ඔබ දෙපොළම කියන මම නැවත මේක වෙන් කරන්න ඕනේ බලන්නට උදාහරණයක් වෙන ඉඳන් මේ අපි අතර ගැටුමක් නෙවෙයි සමාජය. හරි. ඔබ දෙපොළම ඉදිරිපත් කරන අධ්‍යාපනය කොහොමද ලබා දෙන්න ඕන කියන කිසිම තර්කයක් නැහැ. මේ නාගකාරී විභාග ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමේ ළමයා ගලව ගන්න ඕනේ. ඒක හරි ගැන කිසිම තර්කයක් නැහැ. දැන් කිව්වා මේක ඊටමකට අත්දැක බැලුවා. ඔව්. මගේ තර්කය තමයි ඒක ලෝකේ එවැනි සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් තාම නිර්මාණය කරගෙන නැහැ. තාම පින්ලන්තේ විතරයි ටිකක් තියෙන්නේ. කිව්වොත් සාර්ථකයි කියන්නේ. සාර්ථකුන්නේ නැහැ. කතා කරමු. මගේ යෝජනාව තමයි දැන් මගේ තර්කය තමයි මේ අධ්‍යාපනය කොහොමද කරන්න ඕනේ ගුරුවරයා සහ ළමයා අතර කොහොමද මේ ඉගෙනුම් ක්‍රියාවලිය දියුණු කරන්න කියන එක ඔබ දෙපොළම කියන්නේ. ඒක ගැන තර්කයක් නැහැ. දැන් හැදෙන ලීඩර් සමස්ත අධ්‍යාපනයේ ක්‍රමය වෙනස් කළා යුතු කියලා යහපත් මිනිස්සෙක් හදන්න දැන් එන්න ඕනේ. ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබ දෙපොළ කතා කරන්නේ මේ ගේ ඇතුළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හදන ගේ ගැන තමයි මේක අහන්නේ. මම කියන්නේ මේක දැන් උදාහරණයක් ඔබ ඔහොම කිව්වාට මේ 1982 ඇලයිලට් 2 තමයි පාසල් සංවර්ධන සමිතිය පිහිටුවන චක්‍රලේ. දැන් මේක නිල ආයතනයක්. හරි. ඒතර මේක අවසාන විග්‍රහයේ තියෙන්නේ පාසල තමන්ම යැපෙන කඩයක් බවට පත් කරනවා. ඒකේ මුල තමයි තියෙන්නේ. දැන් මේක මට එකිනෙකට පෙන්නන්න ඕනේ. දැන් මේක තියෙනවා මේ අයන්න යටතේ අරමුණ තියෙනවා මොකක්ද අධ්‍යාපන පාසල් සංවර්ධන සමිතිය අරමුණ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති වලට අනුකූලව දෙගුරුන්ගේ ශිෂ්‍යයන්ගේ පාසල පිහිටි ප්‍රදේශීය පදිංචිකරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් සපුරාලන පරිදි පාසල දිනු කිරීම. හරි. දැන් මේකෙන් මේ ජාතික කතන්දර අයින් කරනවා. නෑ නෑ. ජාතික කතන්දර විතරක් නෙමෙයි 1982 2 පාසල් සංවර්ධනය පිළිබඳ චක්‍රලේඛයේ
ඊට පස්සේ වෙනස් කළා 87ත් වෙනස් කළා. ඒක තමයි. දැන් අලුතෙන්ම තියන්නේ දැන් ඔය මේ අපේ ආණ්ඩුව වෙනකොට ආයේ ওই පාසල් සංවර්ධන සමිති මනස වෙනස් කරා. ඔය සංවර්ධන සමිති පනතේ දැන් තියෙන්නේ නැවත පාසල තමන් පාසල ගොඩනැගීමේ කමිටුව වගේ වචනයක් ඕකේ ඇවිල්ලා ඇත්ත භාවිතාව මොකද්ද දන්නවද? ඕකෙන් තමයි ඇත්තම කියනවා නම් ඔය චාප මේ පොත තියෙන වැඩේ තියෙනව නේද? මේකට ඕන කරන බලය ගත්තේ ඕකට බලය අරගෙන තමයි මම ඕකට කේස් එකක් ෆයිල් කළා. ඒ කේස් එක දිනලා තමයි පාසල උඩු යටිකුරු කරේ. උඩු යටිකුරු කරලා මම පාසල් සංවර්ධන සමිතියේ ලේකම් වුණා. පාසල් සංවර්ධන සමිතියේ ලේකම් වෙලා තමයි ඊළඟ කටයුත්ත පටන් ගත්තේ. 1982 මුසිද්ධියක් නෙවෙයි. මේක මම කියන්නේ ඒ ක්‍රමවේදය තුලනේ නැත්තම් නැත්තම් මට ඒක දිනන්න බෑනේ. එතකොට වෙලා තියෙන දේ තමයි මෙන්න මේ මානවයා නැතිකම. මේ මානවයා ඉන්නවා නම් මේ ලංකාවේ මේ මානවයා බිහි කර ගැනීම වෙනුවෙන් චාප වගේ අය මැදිහත් වෙනවා නම් ලංකාවේ හැම තැනම මිනිස්සු ඉන්නවා චාප වැඩ කරන්න. අනිවාර්යයෙන් මැදිහත් වෙන මගේ මැදිහත් වීම දීර්ඝ කාලීනයි මම මේ දෙකටම මැදිහත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය අවසන් කරන කුමන්ත්‍රණ නෑ හරි දැන් ඊළඟ මම කියන්නේ මේක පරාජය කරන්න චාපා ඒක පරාජය කරන්න නම් මිනිස්සු දැන් මේ මම ඔය 82 දෙක පාවිච්චි කළා වගේ අපේ රටේ පාසල් අඩුතර 1000ක් ඕනේ නැහැ. පාසල් 10000ක් ඕනේ නැහැ. පාසල් 10000කින් මේ නැගිටීම ආවනා. මේ ලෝක බැංකුවේ කතන්දර මොනවත් කරන්න බෑ. කරන්න පුළුවන් එකම දේ තමයි දරුවන්ට සහන තියෙන පහසු පාසල් පද්ධතියක් හැදිලා අධ්‍යාපන විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක ළමා සංවර්ධන ඔව් අධ්‍යාපන අමාත්‍යාංශයට බෑ ඒක මගහැරලා යන්න. අධ්‍යාපන අමාත්‍යාංශයට එතකොට ඒක මගහැරලා යන්න බෑ. මේ කතාවේ පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කරන කොටසක් තියෙනවා. ඔව්. දැනට 2018 අයවැය මේක පැහැදිලිවම තියෙනවා කරන විදිය. ස්කූල් ටික ඉවර කරන හැටි. උසස් අධ්‍යාපන අවසන් කරන හැටි තියෙන මට පෙන්නන්න පුළුවන්. ඉතින් ඒක එහෙම වෙන්නේ නැරලා පල්ලෙහෙම මුත් කරන්න බෑ. එකම දේ අපිට ළමයින්ට ආදරෙන් කතා කරලා කන්න මොනවද දීලා ගඟකට එක්කන් උගන්නන්න පුළුවන්. නමුත් මේක තල දෙකක් තියෙනවා. ඔව් නෑ ওই තලේ ගැන මම වාද කරන්නේ නෑ. වාද කරන්නේ මූලික දේ තමයි අපේ කතාව. දැන් මේකට ඕකට මිනිස්සු පෙළඹෙන්නේ ඕකට මිනිස්සු විරුද්ධව නැගී සිටින්නේ ඔකට විරුද්ධව අරගලයකට එන්නත් මේ ක්‍රියාවලිය තුළ හැදෙනවා. ඒව හදන්න පුළුවන්. හරි. දැන් සාකච්ඡාවේ තර්කානුකූල තැනකට එන නිසා වෙලාව මට තප්පරයක් දෙන්න අවසන් කරන්න. දැන් අපි විනාඩි 5ක වගේ කාලයක් අරගෙන අපි සංවාදය අවසන් කරන්න ඕනේ. ඔබ ඔබේ අරමුණ ඔබේ අන්තර්ගතය මම බාධා කරන්නේ විනාඩි 5ක් කියලා අපි හිතමු. ඔබ ඔබේ කතාව මගේ යෝජනාව තමයි ඉතා පැහැදිලිව ලෝකේ කඳවුරු දෙකක් තියෙනවා. ඒ තමයි වානරයන්ගේ කඳවුර සහ මානවයන්ගේ කඳවුර. මේ වානර වාණිජ කඳවුර ඊටාම දරුණු විදියට අධ්‍යාපනයේ විතරක් නෙමෙයි සියල්ල ලාභයේ උදෙසා ගොඩනගමින් ඉන්නවා. මේ වානර වාණිජ කඳවුරෙන් මේක ගලව ගන්න පුළුවන් වෙන්නේ හැබෑම මානවයන්ගේ සමස්ත භාවිතාවක් තුල පමණයි. ඒ සමස්ත භාවිතාවක් ඇතුලේ කිසිම විදියකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක බැංකුවේ කිසිම කොන්දේසියක් ක්‍රියාත්මක කරන්න බැරි මානවයෙක් බිහි කරන්න නම් අධ්‍යාපනය තුල සක්‍රීය භාවිතාවකට පාසල ගන්න. පාසල සක්‍රීය භාවිතාවකට ගන්න අපට පුළුවන්කම ලැබුණොත් ඒක වෙනුවෙන් අපි උපරිමයෙන් කැප වුණොත් ඒක ලැබුණොත් කියලා කොන්දේසියක් නැහැ ලැබෙනවා. මොකද ආම්පාරෙන් අපි ඒක භාවිතාවෙන් අත්දැක්කා. එකම එක පාසලකින් පටන් අරගෙන පාසල් 5කට ගිහිල්ලා ඊට පස්සේ 25කට ගිහිල්ලා 50කට ගිහිල්ලා මේ සියල්ලට යනකොට ශිෂ්‍යත්වයට දෙමව්පියන්ගේ තියෙන උමනාව අඩු වුණා. එතකොට පත්තර 40000 විකුණුච්ච තැන්වල පත්තර 1000ට 2000ට බැස්සා. ශිෂ්‍යත්වයට අදාළව. දෙමව්පියෝ 5 දෙනෙක් ඉස්කෝලේකට ගෙන්න බැරි වෙච්ච කලාපවල 180ක් 70ක් දෙමව්පියෝ ආවා. මොකද දෙමව්පියන්ට දැනෙන්න ගත්ත දෙයියනේ මේ පාසලෙන් මගේ දරුවා වෙනස් වෙනවා. ගෙදර වෙනස් වීම දැක්කා. එහෙම දැකුණු එහෙම පෙනුණු ඇඟට දැනෙන දෙමව්පියන්ට ඇඟෙන්න දැනෙන අධ්‍යාපනයේ වෙනසක් ඇති වුණොතින් අන්න එදාට ජනතාව පෙළ ගැහෙනවා අධ්‍යාපනයේ අයිතිවාසිකම් රැක ගන්න. එහෙම ඇඟට දැනෙන වෙනසක් දෙමව්පියන්ට දැනෙන වෙනසක් පාසල තුලින් අපිට කරන්න බැරි වුණොත් ඒක තමයි ලෝක බැංකුවට අපි කරන ලොකුම සේවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කරන ලොකුම සේවය. අධ්‍යාපනයේ ලාභ ලබන සාප්පු බවට පත් කරගන්න පොරබදන වානර වාණිජ ව්‍යාපාර වලට කරන ලොකුම සේවය. මොකද ඒක අපි කොච්චර කතා කර හිටියත් ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. මේ පැත්තේ පොදු ජනතාව අක්‍රීයව පවතිනවා. මොකද පොදු ජනතාවට ඇඟට දැනෙන දෙයක් පාසල හරහා නොලැබෙන නිසා. ඒක නිසා මගේ යෝජනාව තමයි
ඇත්තටම ලෝක බැංකුවට විරුද්ධ නම්, ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විරුද්ධ නම්, ඇත්තටම අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමට විරුද්ධ නම් කවුරු හරි. එයාගේ වගකීම තමයි තමන්ගේ ගමේ පාසල සක්‍රිය කරගන්න, තමන්ගේ දරුවට අධ්‍යාපන විද්‍යාත්මකව, මනෝවිද්‍යාත්මකව, ළමා සංවර්ධන අවදීන්ට අනුකූල අධ්‍යාපනයක් ලබා දීලා අවශ්‍ය පෝෂණය ගමේ ඉන්න තැනින්ම පටන් අරගෙන මේක ගොඩනැගීම තමයි ඒ හැම මවක්ම පියෙක්ම සමාජයක්ම කළ යුතු තියෙන්නේ. හැබැයි නිදහස් අධ්‍යාපන රැකගැනීම සඳහා රාජ්‍යයට බල කරන ගමන් පැහැදිලිවම ඒක ඉබේම සිද්ධ වෙනවා. ඒක වෙනවා ඒක. ඔව් ඉබේනේ හරි ඒක පිළිගන්නවා. ඔව් ඔව්. අනිවාර්යයෙන්ම පිළිගන්නවා. චන්ද්‍රසිරි යහපත් අධ්‍යාපනයක් සඳහා ව්‍යාපාරයේ සභාපති ඔබට ස්තුතියි නිදහස් සංවාදවලට දුන්නාට මේ ආරම්භයක් විතරයි සංවාද ඉවර නැහැ. විමල වේද දිසානායක පාර්ලිමේන්තු පන්සි පශ්චාත් විධාර මොකද ඇත්තටම දැන් මම මුලිනුත් කියපු දේ තමයි ලංකාවේ මේ ලෝකේ කිසිම රටක නැති තරම් දෙමාපියෝ අධ්‍යාපනයට මහන්සි වෙනවා. වියදම් කරනවා. දුක් විඳිනවා. පරිත්‍යාගශීලී වෙනවා. අවසාන ප්‍රතිඵලය කුමක්ද? ලෝකේ දිනසා ගැනීම වලින් පළවෙනි තැනට ශ්‍රී ලංකාව ආවයි කියලා ජනාධිපතිතුමා කියනවා. රැස්වීම කියනවා. ඊට පස්සේ මිනිමරින් වලින් දෙවෙනි තැනට ආවයි කියලා කියනවා. මත්පැන් පානයෙන් පළවෙනි තැනට ඇවිල්ලා කියලා කියනවා. ඒකට දැන් අධ්‍යාපනයේ යහපත් මිනිස්සු ඇදුවා නම් කුමක්ද මේ සිදු වෙමින් තියෙන්නේ? කුමක්ද සිදු වෙලා තියෙන්නේ? එහෙනම් මේ කරන වියදම් දෙමාපියෝ ආණ්ඩුව ජාතිය මේ හැමෝම කරලා වියදම් කරලා දුක් විඳලා හදලා තියෙන මේ සමාජෙද? මුංචි බාධා කිරීමක් කරන්නේ. ඔව්. දැන් ওই දිවිනසා ගැනීම ගැන කිව්වහම මේ බලනයටත් එක්ක මම කියන්නේ. දැන් අපි ඕක කිව්වට දැන් ලෝකේ ඉතාම හොඳ අධ්‍යාපන ක්‍රමයක් සහ රාජ්‍ය ක්‍රමයක් තියෙන රටක් තමයි ස්විට්සර්ලන්තය. අපි ආසයින් කතාවට ස්විට්සර්ලන්තයේ ලෝකේ ප්‍රධාන රටවල් 5-6 අතර ඉන්නවා දිවිනසා ගැනීම. ඔව්. එහෙම දුක් තියෙනවා. ඉතින් මේ සාධක ගැන නැවතත් සාකච්ඡා කරන්න වෙනවා. ඔව් නෑ මම කියන්නේ මේකයි. දැන් මේක අපි හුඟක් ඉස්සරහට එනවානේ. දැන් යහපත් අධ්‍යාපනය දැන් ස්විට්සර්ලන්තයේ යහපත් අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා කියලා මම පිළිගන්නේ නෑනේ. මම දන්නේ කවුරු පිළිගන්නවද කියලා මම පිළිගන්නේ නෑ. හරි මේ යහපත් අධ්‍යාපනය ලෝකයටම ප්‍රශ්නයක්. ලෝකෙටම අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවට දැන් ශ්‍රී ලංකාවේ මේ කැපකිරීම තුළ මේ සියල්ල තුළ අවසානයේ ලැබිලා තියෙන ප්‍රතිඵලය මේක න ะ. රක්ෂා නැති දරුවෝ, දෙමව්පියන්ට සලකන්නේ නැති දරුවෝ, අම්මා බලු කූඩුවට ගේන දරුවෝ, අම්මා මාමක දාලා යන දරුවෝ. මේක පෙරදිග සමාජයක් විතර ගන්න. මේක ස්විට්සර්ලන්තෙත් එක්ක සංසන්දනය කරන්න එපා. ස්විට්සර්ලන්තේ නම් මේ දෙමව්පිය දූ දරු සම්බන්ධතාව මීට වැඩිය දුරස්ථයි. වියෝවිච්ච සමාජයක්. ඒකදී මේක කතා කරන්නේ මම කියන්නේ ශ්‍රී ලංකාව විදිහට ගම්මගේ කතාව. ශ්‍රී ලංකාවේ සමාජයේ අපි අත්විඳලා තියෙන ප්‍රතිඵලය මේක නා. හැම දවසකම දූෂිතයෝ වංචනිකයෝ මේ මිනිමරුවෝ නම් අපි වැඩියෙන් බිහි කරමින් තියෙන්නේ. වැඩියෙන් සමාජයට එළි දක්වමින් තියෙන්නේ. වැඩියෙන් ගොඩනගමින් තියෙන්නේ. මේ තත්ත්වයන් නම් අපි මේ අධ්‍යාපනයේ තුලින් කුමක්ද ගොඩනගලා තියෙන්නේ? අධ්‍යාපනය තුලින් බිහි කරපු මිනිස්සයා කවුද? අපි මිනිහෙක් හදලා තියනවාද? අනුන්ගේ දුකේදී ඇහැට කඳුලක් වුණක් නැති, පපුවේ තෙතමනයක් නැති. උනහපුළු පැටවුන් වැනි මිනිසුන් හදන්නා වූ මේ ආකෘතිගත මේ සාහිත්‍යික අධ්‍යාපන ක්‍රමය අපි පරිවර්තනය කරන්නේ නැතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් නීතිමය ආයතන වල හුදු සැරසිලි ව්‍යවස්ථාමය සැරසිලි වලින් මේ රට ගොඩනගන්න බෑ කියන එක තමයි මගේ මතය. හැබැයි නැවතර නිදහස් අධ්‍යාපනයේ බාලාංශීය සිට මූලික උපාධිය දක්වා එය දැන් ගුරුවරයා පවා තියෙන බරත් අඩු කරලා දැන් මේ කතා කරලා තියෙන්නේ විශ්‍රාමයට පහසු කරන්න කියලා ගුරුවරු ඉවර කරන්න හදනවා. ගුරුවරු දැන් විශ්‍රාමයට නෑ නේද ගුරුවරට තියෙන විදිය නෑ. දැන් මේ ගිය අවුරුද්දේ ඉඳලා විශ්‍රාමයට කියන්නේ. ඔව් ඒ ගුරුවරයාට විතරක් නෙවෙයි සීල දෙනාට. හැබැයි නිදහස් අධ්‍යාපන අවසන් කිරීමේ මූලික වැඩ වෙනවා කියලා මම කියන්නේ. විතරක් නෙමෙයි ගුරුවරයා පාසලට විතරයි දැන් ගන්නෙ. දැන් පාසලේ අවශ්‍යතාවයට තමයි ගුරුවරයා ගන්න. ඒක නවසීලන්තේ ඒ සියල්ල ගැන අවබෝධ නෑ නවසීලන්තෙත් ගුරුවරයා ගෙලිම පාසල විසින් බඳව ගන්න. නවසීලන්තේ ලංකාවේ තිබුණු CWW කන්නංගර ක්‍රමවේදය සහ ඉන් එහාට වර්ධනයේච්ච ක්‍රමෙදී ඊට වඩා දියුණු එකක්. අනිවාර්යයෙන් ලංකාවේ තිබුණේ. හරි. ඉතින් මම කියන්නේ ඒකට මේ පරාලන ගහලා ඒක අවසන් නෑ ඒකට හුදෙක් ආණ්ඩුව වලටම පාලකයින්නම දොස් කියලා වැඩක් නෑ. දැන් මේ පාවතර ශිෂ්‍යත්ව ක්‍රමය නඩත්තු කරන්නේ කවුද?
දෙමාපියෝ පාසල ආයතන රාජ්‍ය ප්‍රතිපත්තියක් මේ දැන් ක්‍රියාත්මක වුණා නම් එතන ඉවරයි. නෑ ඒක හරිය. නමුත් ඒක අවුස් කරන්න ගිහපුවම බඳුළු වුණාද නෑ මෙතුමා අවුස් කරන්න ගිහපුවම බරපතල විරෝධයක් ආවා. බරපතල විරෝධ වලට එකඟ නෑ ඒවනේ සමාජයේත් වගකීමක් තියෙනවනේ. සමාජයේ තේරුම් ගන්න ඕනේ බැරි දේවල්. තත්ත්වයන් තුලනේ සමාජය වැඩ. නෑ පවතින තත්ත්වයන් තුල ඒ සමාජයට ඒක කාරණා කරුණු කාරණා කියලා දුන්නාම තේරුම් අරගන්න නැතුව විරුද්ධ වෙනවා නම් දැන් උදාහරණයක් විදිහට අපි කියමුකෝ අපි හරක් මරණක තහනම් කරනවා. හරක් විකුණනක තහනම් කරනවා කිව්වොත් ඒතර ජනාධිපතිතුමා කියන ආණ්ඩුව කරනවා කියලා. හැබැයි පහවසන ශිෂ්‍යත්වයේ හරක් මැරීම කියන වෙනස් අපි මම කියන්නේ පැහැදිලිව වැරදි දෙයට තේරුම් අරගෙන අවලං කරපුවාම ඒක ජනතා සහායයක් වෙනකොට ආණ්ඩුවක් මේ ආණ්ඩුවකට විරුද්ධ මහජන බලවේගයක් කරනවා. අපේ රටේ ජනතාවට එකඟව නෙවෙයි රාජ්‍ය ප්‍රතිපත්ති හදලා තියෙන අද වෙනකන්. ඒ කියන්නේ විරෝධය කිසිවක් ගණන් ගන්න නැහැ අද වෙනකන්. එහෙම වෙලා තියෙන කිසිම රාජ්‍ය මේ ජනතා විරෝධයක් රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරන්න නෑ එහෙමම නෑ. ජනතාව විරුද්ධ වෙන දේවල් රටක පවත්වාගෙන යන්න තමයි. එහෙම නෑ එහෙම ඒ සංවාද ඇත්ත මම කියන්නේ මේ ජනතාවට අවශ්‍ය දේ ජනතාවෙන් අහලම මේවා සම්මත කරපුවා නෙමෙයි තියෙන්නේ. හැබැයි ඉතින් හුඟක් ඒවා ජනතාව අනුමත කරගෙන තියෙන ඉඳ කැමැත්තෙන් අකමැත්තෙන් අනුමත කරගෙන තියෙන ඉඳයි පවතින්නේ කියලා කියන්නේ. සංවාද ඉදිරියට ගෙනියන්න නැවතත් දවසට අනිවාර්යෙන් මුල ගැහිමු. මේ විදිහටම ඊළඟ සංවාදිතය මුල ගැහෙනවා. මේක ටිකක් අමාරු වැඩක්. අපි රණ්ඩුනා නෙවෙයි. පොතේ සාකච්ඡාවකට යන්න තියෙන අපිට. නැවතත් ඔබ මුල ගැහෙන උපදෙපොළටම මගේ ගෞරවණීය ස්තුතියි. ජය. අතීතය වර්තමානය අනාගතය එකම කාලාවකාශයක් නොනවතින ගමනක් නිදහස්